සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ උඳුවප් මාස අව 20 නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ දෙසැම්බර් මාස 5 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම Zoom යොදවමු ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 26 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් මාලාව ඔස්සේ පසුගිය පාඩම් 25ක් පුරාවට චිත්තකාණ්ඩයට අයත් සියලුම සිත් ගණන 89 කෙටි ක්‍රමයෙන් 89ක් වූද දීර්ඝ ක්‍රමයෙන් 121ක් වූද මේ සිත් සියල්ලම සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. එන් අනතුරුව අපි චෛතසික කාණ්ඩය ආරම්භ කරන්නට යෙදුණා. චෛතසික කාණ්ඩයේ අන්‍ය සමාන රාශියට අයත් සර්වචිත්ත සාධාරණ චෛතසික සහ ප්‍රකීර්ණක චෛතසික සියල්ලම අවසන් කරන්නට යෙදුණා සාකච්ඡා කරලා. ඉන් අනතුරුව අපි ආරම්භ කරන්නට යෙදුණා අකුසල රාශියට අයත් චෛතසික සාකච්ඡා කරන්න. මේ චෛතසික අකුසල රාශියට අයත් චෛතසිකවල පළමු කොටසේදී මෝහ චතුෂ්කයට අයත් චෛතසික වන මෝහය, අහිරිකය, අනුත්ථප්පය හා උද්ධච්චය යන චෛතසික හතරත් ලෝභ ත්‍රිකයට අයත් පළමු වන චෛතසිකය වන ලෝභ චෛතසිකයත් අපි සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. 26 වෙනි අභිධර්ම පාඩම තුලින් අද දිනේදී අපි මෙතනින් ඉදිරියට තිබෙන අනෙකුත් අකුසල රාශියට අයත් අකුසල චෛතසික සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දිනේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපගේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියනට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන පරම ගම්බීර වූ මේ අභිධර්මාර්ථය අපට වටහා ගත හැකි ආකාරයෙන් විස්තර කර දෙමින් ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීමේ ඉලා කැපවන්නා වූ අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් වැඩසටහනට පිළිගන්මු. ඒ සඳහා සියලුම දෙනා මාත් සමගම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි භන්තේ සුඛී හොතු නිබ්බාන පච්චේ හොතු සබ්බ දුක්ඛා පමුච්චති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුලින් මේ අභිධර්මයත් පාලි භාෂාවත් ඉගෙන කියා ගන්නට ලෝකේ පුරා විසිරී සිටින රටවල් ගණනාවක සදහැවත් සත්පුරුෂ පින්වතුන් රාශියක් මේ Zoom යොදවම ඔස්සේ සහ සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ 26 වැනි අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණු පාඩමත් ආරම්භ කරන්න කියලා ඔබ වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි අපි කවුරුත් නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ මේ අභිධර්ම වැඩසටහනේ තවත් එක් දවසක් එක් වැඩසටහනක් සම්පූර්ණ කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ඉගෙන ගැනීමටයි කවුරුත් සූදානම් වෙන්නේ. එතකොට අපි ගිය වාරෙදි අපි මේ අකුසල රාශියට අදාළ චෛතසික කිහිපයක් අපි ඉගෙන ගත්තා. එතකොට
අපි ලෝභය කියන චෛසිකයට එනකම් අපි ඉගෙන ගත්තා. ඉතින් ඉතුරු චෛසික අපි ඉගෙන ගන්න කලින් එක්කෙනෙකුට දෙන්නෙකුට වගේ අපිට අවස්ථාව දෙන්න පුළුවන් අකුසල රාශියට අදාළ චෛසික පාඩම් දෙන්න. දැන් කවුරු හරි ඉක්මනින් ඉදිරිපත් වෙලා පාඩම් දෙන්න. ශ්‍රීනිකා කුලරත්න මහත්මිය සූදානමින් සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. පළවෙනියෙන් මෝහ චතුෂ්කය, මෝහය, අහිරිකය, අනොත්තප්පය සහ උද්ධච්චය. ඉන්පසුව ලෝභ ත්‍රිකය, ලෝභ, ditthi, මාන. ඉන්පසුව දෝෂ චතුෂ්කය, දෝෂය, ඉස්සා, මච්චරිය, කුකුච්චය. ඉන්පසුව තීන, මිද්ද සහ විචිකිච්ඡා. විචිකිච්ඡා හොඳයි, බොහොම හොඳයි. නියන්තාලහ කෝන් මහත්මිය සූදානමින් ඉන්න පුතා. පුතන්වන්නේ. හරි. අවසරයි හඳුරන්නේ. මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය, ලෝභය, ditthිය, මානය, ද්වේෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා. හොඳයි, බොහොම හොඳයි. හොඳයි. එහෙමනම් අපි බලමු නැවතත් මේ චෛතසික කොටස් වලට බෙදෙන හැටි, චතුස්ක වලට, ත්‍රික වලට බෙදෙන හැටි සහ මේ අකුසල රාශියට අයිති චෛතසික මොනවද කියන එක අපි රූප සටහනක් ඔස්සේ නැවත මතක් කරගමු. හොඳයි. එතකොට චෛතසික 52යි. මූලිකව බෙදෙනවා කොටස් 3කට. අන්‍ය සමාන රාශිය, ඊට පස්සේ අකුසල රාශිය, ශෝභන රාශිය. අපි අන්‍ය සමාන රාශියට අදාළ චෛතසික ඉගෙන ගත්තා මේ වෙනකොට. අපිට තියෙන අකුසල රාශියට අදාළ චෛතසික ඉගෙන ගන්නයි. අකුසල රාශියට අදාළ චෛතසික 14යි. මේ 14 කොටස් 4කට බෙදලා දක්වන්න පුළුවන්. පළවෙනි එක මෝහ චතුස්කය. එහෙම නැත්නම් සබ්බ අකුසල සාධාරණ චෛතසික. සියලුම අකුසල් සිත්වල වෙනසක් නැතුව යෙදෙන චෛතසික. තමයි මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච. හොඳයි. ඊළඟට ලෝභ ත්‍රිකය. එතකොට චෛතසික 3ක් ඊට අදාළයි ත්‍රිකයේ. ලෝභ, ditthi, මාන. ඒතර ලෝභ මූල සිත්වල පමණයි මේ චෛතසික යෙදෙන්නේ. ඊට පස්සේ දෝෂ චතුස්කය. දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච. මේ චෛතසික 4 යෙදෙන්නේ ද්වේෂ සිත් 2 පමණයි. නැත්නම් ද්වේෂ මූල සිත්වල පමණයි මේ චෛතසික 4 යෙදෙන්නේ. ඊට පස්සේ තීන, මිද්ද, විචිකිච්ඡා. චෛතසික 3ක් තව ඉතිරි වෙනවා. එතකොට මේ චෛතසික සුදුසු පරිදි මේ අදාළ සිත්වල යෙදෙනවා. අපි ඉස්සරහට ඒ ටික පැහැදිලි කරගන්නවා. හොඳයි. එහෙමනම් අපි පාඩම ආරම්භ කරමු. හොඳයි. කියන්නකෝ පාඩම. අවසරයි ස්වාමීනි. දිට්ඨිය වරදවා දකින ස්වභාවය, කාරණය වැරදි ලෙස ගන්නා ස්වභාවය දිට්ඨි නම් වේ. ඇති දෙයක් නැති සැටියටත්, නැති දෙයක් ඇති සැටියටත්, ඌ දෙයක් නොඌ දෙයක් සැටියටත්, වන දෙයක් නොවන දෙයක් සැටියටත්, හොඳ දෙය නරක දෙය ලෙසටත්, නරක දෙයක් හොඳ දෙය ලෙසටත්, හොඳ විපාකයක් ඇති දෙය නරක විපාකයක් ඇති දෙයක් ලෙසටත්, නරක විපාකයක් ඇතිවන දෙය
හොඳ විපාකයක් ඇතිවන දෙයක් සැටියටත් දක්නා ස්වභාවය වරදවා දකින ස්වභාවයය. දිට්ඨිය සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියා දෙපරිදි වේ. සම්මා දිට්ඨිය anu කාරණය ඇති සැටියට දක්නා නුවණය. මිච්ඡා දිට්ඨිය anu වරදවා දකින ස්වභාවයය. මේ අකුශල චෛතසිකයන්හි දිට්ඨිය යන නාමයෙන් දැක්වෙන්නේ මිච්ඡා දිට්ඨියය. මානය මම ලෝකෙහි එක්තරා උසස් කෙනෙක් මිය යනාදීන් තමාගේ తত্ত্বය තමා විසින්ම මැනගන්නා ස්වභාවය මාන නම් වේ. සෙය්‍යමානය, සදිසමානය, හීනමානය කියා මානය තෙවදෑරුම් වේ. තමා අන්‍යයන්ට වඩා උසස්ය කියා ඇතිවන මානය සෙය්‍යමාන නම් වේ. තමා අන්‍යයන් හා සමය කියා ඇතිවන මානය සදිසමාන නම් වේ. තමා අන්‍යයන්ට වඩා හීනය කියා ඇතිවන මානය හීනමාන නම් වේ. මේ මානය උමතුකමක් මෙන් දත යුතුයයි කියා තිබේ. හොඳයි. අපි නවත්ත. හොඳයි, එතකොට මේ ලෝභ ත්‍රිකය අපි පැහැදිලි කරා. ලෝභ ත්‍රිකේන චෛතසික ලෝභ මූල සිත්වල පමණයි යෙදෙන්නේ කියලා. එතකොට ඒ ලෝභ ත්‍රිකයට අදාළ ලෝභය කියන චෛතසිකය අපි එදා සාකච්ඡා කරා, පැහැදිලි කර ගත්තා. එතකොට ඒ ත්‍රිකයට අදාළ චෛතසික දෙකක්, ඉතිරි චෛතසික දෙක තමයි මේ දිට්ඨිය සහ මානිය කියලා කියන්නේ. දිට්ඨිය සහ මානිය. එතකොට අපිට ඒ දෙක අතරින් මුලින්ම අධිගෙන ගන්න තියෙන්නේ දිට්ඨිය. බලමු. වරදවා දකින ස්වභාවයේ කාරණීය වැරදි ලෙස ගන්නා ස්වභාවයේ දිට්ඨි නම් වේ. ඒකට මේක පැහැදිලි කරනවා වරදවා දකින ස්වરૂපේ ස්වභාවය. එහෙම නැත්නම් කාරණාව වරදවා ගන්නා ස්වභාවයේ දිට්ඨිය කියලා. එතකොට දැන් අපිට මතකයි මෝහය කියන චෛතසිකය පැහැදිලි කරනකොට කොහොමද පැහැදිලි කරේ කියලා. එතනදි කිව්වේ අරමුණේ සැබෑ ස්වરૂපය ආවරණය කරන ගතිය, වහන ගතිය තමයි මෝහය කියලා කිව්වේ. එතකොට මේ මෝහයෙන් අරමුණේ සැබෑ ස්වરૂපය ආවරණය කරනකොට දිට්ඨිය කියන චෛතසිකයෙන් ඒ වරදවා ඒ අරමුණ ගන්නවා. තයි කාරණා වරදවා දැනගන්න දකිනවා. එතකොට මේක තවදුරටත් පැහැදිලි කරනවා මේ ඇති දෙයක් නැති දෙයක් හැටියට, නැති දෙයක් ඇති දෙයක් හැටියට, වුණු දෙයක් නොවුණු දෙයක් හැටියට, ඊට පස්සේ නොවුණු දෙයක් උණු දෙයක් හැටියට, හොඳ දෙයක් නරක දෙයක් හැටියට, ඊපස්සේ නරක දෙයක් හොඳ දෙයක් හැටියට, ඊට පස්සේ කුසලයේ අකුසලයේ හැටියට, අකුසලයේ කුසලයේ හැටියට, ওই විදිහට වරදවා ගන්නා වූ ස්වરૂපයට තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. මේකෙදි පැහැදිලි කරලා තියෙනවා. එතකොට හොඳ විපාකයක් ඇති කරන දෙයක් නරක විපාකයක් ඇති කරන දෙයක් හැටියට දකිනවා. ඊට පස්සේ නරක විපාකයක් ඇති කරන දෙයක් හොඳ විපාකයක් ඇති කරන දෙයක් හැටියට දකිනවා. මේ විදිහට නිරන්තරයෙන්ම වරදවයි දකින්නේ. කාරණාව සම්බන්ධයෙන් වැරදි විදිහට දකින්නේ. අරමුණ සම්බන්ධයෙන් වැරදි විදිහටයි දකින්නේ. මෙන්න මේ වැරදි විදිහට දැකීම සිදු කරන්නේ, සිදු කිරීම වශයෙන් පහළ වෙන්නේ මේ දිට්ඨිය කියන චෛතසිකය. එතකොට දිට්ඨිය ආකාර දෙකයි සාමාන්‍යයෙන්. දිට්ඨිය කියනකොට සාමාන්‍ය දැක්ම කියන අර්ථයයි තියෙන්නේ. එතකොට දැන් මෙතනදී මේ දිට්ඨිය කියනකොට සම්මා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය කියලා දෙකට බෙදෙනවා. සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ කාරණාව ඇති සැටියට දක්නා නුවණය කියලා පැහැදිලි කරලා තියෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ කාරණාව තත්ත්ව පරිද්දෙන් දකින නුවණට. නැත්නම් අපි ප්‍රඥාව කියලා කියනවා. ඊට පස්සේ
මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ වරදවා දක්නා ස්වභාවයය. වරදවා දකින ස්වરૂපය. එතකොට දැන් මෙතනදී මිච්ඡා දිට්ඨි කියන නමින් මේ චෛසිකේ හඳුන්වන්නේ නැහැ. නමුත් මෙතන මේ දිට්ඨිය කියලා අදහස් කරන්නේ මේ ඇත්තටම මෙතන මේ මිත්‍යා දෘෂ්ටියට. එතකොට මේ අකුසල චෛසිකයන්හි දිට්ඨිය යන නාමයෙන් දැක්වෙන්නේ මිච්ඡා දිට්ඨියයි කියලා එකයි පැහැදිලි කරන්නේ. එතකොට දිට්ඨි කියලා අදහස් කරන්නේ මිච්ඡා දිට්ඨිය. ඒක හොඳට මතක තියාගන්න. දැන් සාමාන්‍යයෙන් මෙතන මේ පැහැදිලි කරනවා ඉතින් හොඳ දේ නරක දේ හැටියට දකිනවා, නරක දේ හොඳ දේ හැටියට දකිනවා, මේ විදිහට කාරණා ගණනාවක් පැහැදිලි කරනවා. අපි කෙටියෙන්ම කියනවා නම් දැන් ධර්මයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා මිත්‍යා දෘෂ්ටි. අන්නේ මිත්‍යා දෘෂ්ටිවල ගැනීම වශයෙන් පහළ වෙන මේ සිතේ ධර්මයට තමයි චෛසිකයට තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨිය කියලා කියන්නේ ඒ චෛසිකයට. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි ඇත්තටම දැන් බ්‍රහ්මජාලාදී සූත්‍රවල 62ක් මිත්‍යා දෘෂ්ටි දක්වනවා. ඊට පස්සේ සක්කාය 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා ආකාර 20කින් දක්වනවා. එතකොට මේ සෑම දෘෂ්ටියකම මුල නැත්තම් මූල දෘෂ්ටි දෙකයි තියෙන්නේ. මේ සෑම දෘෂ්ටියක්ම මේ ගෙම කියන්නේ සෑම දෘෂ්ටියකම ප්‍රභවය දෘෂ්ටි දෙකක්. එකක් තමයි ශාස්වත දෘෂ්ටිය, අනික උච්ඡේද දෘෂ්ටිය. ශාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය. එතකොට ශාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ පැහැදිලි කරනවා මේ ස්කන්ධ පංචකේ. දැන් අපි තාම ස්කන්ධ පංචකේ ඉගෙන ගත්තේ නැහැ. නමුත් ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙනවා. කෙටියෙන් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය ආත්මේ හැටියට අරගෙන. ආත්මේ හැටියට අරගෙන මෙය සියලු කාලයේම පවතිනවා කියලා ගැනීමක් කරනවා, ගන්නවා. මේක තමයි ශාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචකය ආත්මේ හැටියට අරගෙන ඒ ආත්මය පවතිනවා, සියලු කාලයේ පවතිනවා, අනාගතයේත් පවතිනවා, හැමදාම පවතිනවා. ඒ විදිහට හිතීම තමයි, ඒ විදිහට ගැනීම තමයි, ඒ ගැනීමේ බැස ගැනීම තමයි ඔය ශාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට දැන් ආත්මය කියලා කියන්නේ අපි කියන්නේ මේ සැප දුක් විඳින කෙනා. නැත්තම් මේ ස්වාමියා, අපි සම්බන්ධ ඉන්න ස්වාමියා. දැන් අන්න ඒ අදහසෙන් තමයි මෙතන ආත්මය කියලා කියන්නේ. අපි කෙටියෙන්ම කිව්වොත් දැන් මේ සැප දුක් විඳින කෙනා. එතකොට මෙන්න මේ කියන මේ ස්කන්ධ පංචකය මේ ආත්මය හැටියට අරගෙන ඒ ආත්මය සදාකාලිකයි, හැමදාම පවතිනවා කියන මතයට බැස ගැනීම තමයි, මෙසේ ගැනීම තමයි මේ ශාස්වත දෘෂ්ටිය ස්වરૂපය. එතකොට ඒ ගැනීම වශයෙන් පහළ වෙන්නේ මේ දිට්ඨි කියන චෛසිකේ. ඊට පස්සේ උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයම ආත්මය හැටියට ගන්නවා. නමුත් මේ ආත්මය සිඳිලා යනවා. මේක නැති වෙලා යනවා. මේක හැමදාම පවතින්නේ නැහැ. ඔන්න ඔය විදිහට ගැනීම තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. අර මුල් ශාස්ත්‍ර දෘෂ්ටියේදී කියන්නේ මේ ආත්මය හැම කල්හිම පවතිනවා. භවයෙන් භවයට මේ ආත්මය යනවා. නමුත් උච්ඡේද දෘෂ්ටියේදී කියන්නේ මේ ආත්මය ස්කන්ධ පංචකයේ ආත්මය හැටියට ගන්න අරගෙන මේක නැති වෙලා යනවා, මේක විනාශ වෙලා යනවා මේ ආත්මය කියලා ගන්නවා. එතකොට ඔය දෘෂ්ටි දෙකෙන් තමයි ඔය සියලුම දෘෂ්ටි 62ක් කියනකොටත් ඒ සියලුම දෘෂ්ටි විකාශනය වෙලා තියෙන්නේ මෙන්න මේ මූලික දෘෂ්ටි දෙක ඇසුරු කරගෙන. එතකොට දෙකේම ස්වરૂපය තමයි ආත්මයක් කියලා යමක් ගන්නවා.
එතකොට පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් මේ මිත්‍යා දෘෂ්ටි ගණනාවක් තිබුණට ඒ මිත්‍යා දෘෂ්ටිය අතරින් දෘෂ්ටි 3ක් තමයි කර්ම පත බවට පත්වෙන්නේ කියලා. කර්ම පත බවට පත්වෙනවා කියලා කියන්නේ උප්පත්තියක් ලබා දීම සඳහා තරම් බලවත් වෙන කර්ම. උප්පත්තියක් ලබා දෙන කර්ම වලට අපි කියනවා කර්මපත කියලා. ප්‍රතිසන්දියක් ලබා දෙන. එතකොට කර්මපත බවට පත් වෙන්නේ දෘෂ්ටි 3ක්. ඒකෙදි පැහැදිලි කරනවා නාස්තික දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, ඊට පස්සේ අහේතුක දෘෂ්ටිය කියලා. මේවට කියනවා නියත මිත්‍යා දෘෂ්ටි කියලාත්. නියත මිත්‍යා දෘෂ්ටි. මේවා ගත්තොත් නියත වශයෙන් ඊළඟ භවයේ දුගතියකට යනවා. දුගතියකට යනවාමයි. එතකොට දැන් පළවෙනි එක තමයි නාස්තික දෘෂ්ටිය. ඒ කියන්නේ නැහැ කියන අදහසට එනවා. නැහැ කියන දෘෂ්ටිය. නැහැ කියන දෘෂ්ටිය කියලා කියන්නේ මෙතනදී මේ කර්ම විපාකයේ ප්‍රතික්ෂේප කිරීම වශයෙන් පහළ වෙන දෘෂ්ටිය. ඒකට තමයි දැන් අපි අහලා තියෙන දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒක අයිති වෙන්නේ ඔන්න ඔය නාස්තික දෘෂ්ටියට. එතකොට නත්ති දින්නං නත්ති yittං නත්ති හුතං නත්ති සුඛට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ ඔන්න ඔය විදිහට කරුණු 10ක්. කියන්නේ දන් දීමේ විපාක නැහැ, මහා දන් දීමේ විපාක නැහැ, ආගන්තුක සත්කාර වශයෙන් කරන පූජාවල් වල විපාක නැහැ. ඊට පස්සේ හොඳ නරක කර්මවල විපාක නැහැ. පරලෝක කෙනාට එන්න මෙලොවක් නැහැ, මෙලොව කෙනා පරලෝට යන්නේ නැහැ. ওই විදිහට මේ ඊට පස්සේ අම්මට උපස්ථාන කරාට ලැබෙන විපාකයක් නැහැ, පියාට උපස්ථාන කරාට ලැබෙන විපාකයක් නැහැ. ඔන්න ওই විදිහට අර විපාකයේ ප්‍රතික්ෂේප කරනවා. කර්මයේ විපාකයේ ප්‍රතික්ෂේප කරනවා. මේකට තමයි නාස්තික දෘෂ්ටිය කියලා කියන්නේ. ඒකට මේක නියත මිත්‍යා දෘෂ්ටියක්. නියත මිත්‍යා දෘෂ්ටියක්. ඊළඟට පැහැදිලි කරන්නේ අකිරිය දෘෂ්ටිය. අකිරිය දෘෂ්ටිය. එතකොට මේ අකිරිය දෘෂ්ටියේදී කරන්නේ කර්මයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ කෙනෙක් තමන්ම හෝ නැත්නම් වෙන කෙනෙක් ලවා හෝ මේ මුල ඉඳලා ගමේ ඉඳලා නගරේ ඊට පස්සේ රටේ කෙළවර දක්වාම මිනිසු මරාගෙන ගියාට සිද්ධ වෙන කර්මයක් නැහැ කියනවා. නැත්තම් හොරකම් කරාට සිදු වෙන කර්මයක් නැහැ. සුරාපානය කරාට සිදු වෙන කර්මයක් නැහැ. ඔන්න ඔය විදිහට මොනවා කරත් දුෂ්චරිත කරත් සිදු වෙන අකුසල් කියලා දෙයක් නැහැ කියලා ගන්නවා. ඒ වගේම තමයි කොච්චර දන් දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර භාවනා කරත්, කොච්චර මවට පියාට උපස්ථාන කරත් එතකොට ඒ තුලින් සිදුවෙන කුසලයක් නැහැ. අන්න ඒ විදිහට කුසලයේ අකුසලයේ කියන කර්මයේ ප්‍රතික්ෂේප කිරීම වශයෙන් පහළ වෙන දෘෂ්ටියට ඒ වැරදි ගැනීමට තමයි අකිරිය දෘෂ්ටිය කියලා කියන්නේ. ඒතර මේකත් නියත මිත්‍යා දෘෂ්ටියක්. කර්මපත බවට පත් වෙන දෘෂ්ටිය. ඊට පස්සේ අහේතුක දෘෂ්ටිය. අහේතුක දෘෂ්ටියේදී කර්මයේ සහ විපාකයේ දෙකම ප්‍රතික්ෂේප කිරීම වශයෙන් මේක ඇති වෙන්නේ. ඒ කියන්නේ සත්‍යයෝ පිරිසිදු වෙන්නේ, සත්‍යයෝ කිලිටි වෙන්නේ ඉබේම කියලයි මේ දෘෂ්ටියට ගියපයි කියන්නේ. ඒ දෘෂ්ටියේදී පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ අකුසල් කරාට සත්‍යයෝ කිලිටි වෙන්නේ නැහැ. කුසල් කරා කියලා ඒගොල්ලෝ පිරිසිදු වෙන්නේ නැහැ. එතකොට ඔය සම්මා වායාම කියලා හෝ විරිය කියලා හෝ ඔය වගේ දේවල් නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ හැම කෙනාම ಜಾති 6ක උපදිනවා. හැම කෙනාම පිළිවෙලින් ಜಾති 6ක උපදිනවා කියනවා. ඉස්සල්ලාම ඔය වැදි ආදී ಜಾතියක උපදිනවා, නැත්නම් අනිත් අයට හිංසා පීඩා කරමින් ජීවත් වෙන ಜಾතියක උපදිනවා. ඊට පස්සේ භික්ෂූන් මේ ශ්‍රමණ
බවට පත් වෙනවා ඊළඟ ජාතියේදී ඊළඟ ජාතියේදී ආජීවක වෙනවා ඔන්න ඔය විදිහට ජාති 6කදී තමයි මේ සැප දුක් විඳින්නේ. ඒ සැප විඳින සැප දුක් වලට කිසිම අතීත හේතුවක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. එහෙම පිළිගැනීමක් නැහැ. ඉතින් එතනදී කර්මය සහ විපාකය දෙකම ප්‍රතික්ෂේප කරනවා. කර්මය සහ විපාකය දෙකම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒකට තමයි මේ අහේතුක දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ කියන්නේ කිසිම හේතුවකින් නෙවෙයි සත්‍යෝ මේ සැප දුක් විඳින්නේ. ඒ විදිහට ඒ වැරදි අදහසට බැස ගන්නවා. එතකොට නාස්තික දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය කියන මේ දෘෂ්ටි තුන මේ නියත මිත්‍යා දෘෂ්ටි හැටියට පැහැදිලි කරනවා. මේ මිත්‍යා දෘෂ්ටි ගත්තොත් අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ දුගතියකට යනවා. දුගතියකට යනවා. එතකොට ඔය විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා තව දෘෂ්ටි 20ක් ගැන පැහැදිලි කරනවා. එතකොට ඒ දෘෂ්ටිත් ගත්තහම ඒකෙන් 5ක් අයිති වෙනවා උච්චේ දෘෂ්ටියට, ඊට පස්සේ 15ක් අයිති වෙනවා ශාස්වත දෘෂ්ටියට. ඒකට මේ හැම එකක්ම බලනකොට මේ ශාස්වත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙන් විකාශනය වුණු දෘෂ්ටි. එතකොට මේ විදියට මේ වැරදි දෘෂ්ටියට බැස ගන්න කෙනාට තේරෙන්නේ ඒක මහා නුවණක් හැටියට. දෘෂ්ටි ගත්ත අයට මේ සම්මා දිට්ඨිය ඉන්න අය පේන්නේ මිත්‍යා දෘෂ්ටික හැටියට. දැන් අද ලෝකේ වෙලා තියෙන එකයි. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න පිරිසට සම්මා දිට්ඨිකයන් පේන්නේ මේගොල්ලෝ මහා මිත්‍යා දෘෂ්ටිකයෝ හැටියට. එතකොට ඒගොල්ලන්ට ඒ දිට්ඨිය ඒ වෙලාවේදී ඉදිරිපත් වෙන්නේ නිකන් මේ ප්‍රඥා ස්වරූපේ නුවණක් හැටියට වගේ, يعني නුවණක් ස්වරූපෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා තමයි මේ දෘෂ්ටි අතහරවන්න හරි අමාරු. දෘෂ්ටි අතහරවන්න හරිම අමාරුයි. ඉතින් ඇත්තටම අපි සතුටු වෙන්න ඕනි මේ ධර්ම ඉගෙන ගැනීම තුලින් අපිට මෙන්න මේ තියෙන වැරදි දෘෂ්ටි පහ වෙලා යනවා. වැරදි දෘෂ්ටි පහ වෙලා ගිහිල්ලා අපි හරි දෘෂ්ටිය නැත්තම් සම්මා දිට්ඨිය පිහිටා ගන්නවා. එතකොට ඇත්තටම මේ ඔය 62ක් හෝ මිත්‍යා දෘෂ්ටි අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් බ්‍රහ්මජාල ආදී සූත්‍රවලදී. එතකොට ඒවා කියවනකොට තමයි තේරෙන්නේ අපි මෙන්න මේ කියන වැරදි දෘෂ්ටි වලින් බේරිලා මේ ඉන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසාමයි කියන එක. ධර්මයේ නිසාමයි කියලා එතකොට තමයි තේරෙන්නේ. ඉතින් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ අඩුම තරමින් අපි හදාරන්න ඕනි මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියටවත් නොවැටි ඉන්න. නොවැටි ඉන්න මේක හදාරන්න ඕනි. නැත්තම් සමහරු කරන්නේ තමන් මහා නුවණැතියන් කියලා මේ අර තමන්ට අවිශේෂ දේවල් කල්පනා කරන්න ගිහිල්ලා අන්තිමේට මේ වගේ දෘෂ්ටියකට වැටෙනවා. මේ වගේ දෘෂ්ටියකට වැටෙනවා. සමහර තාපසවරු ගැන කියනවා කර්මවාදී තාපසවරු කියන්නේ කර්මයේ විපාකයේ පිළිගන්න තාපසවරුත් ඔය పూర్වේ නිවාසානුස්මෘති ආදී ඥාන උපදවල ආපස්සට ජීවිත බලනකොට ඒ අයට සමහර කියන්නේ යම් ප්‍රමාණයයි තේරෙන්නේ යම් ප්‍රමාණයයි බලන්න පුළුවන් එතනින් එහාට බලන්න බෑ. ඒකට ඒ නිසා මේ අයට අර හැම කියන්නේ ਸਰව ප්‍රකාරයෙන්ම අතීතේ පේන්නේ නැති නිසා ඒ අය යම් දෘෂ්ටියකට බැස ගන්නවා. එතකොට ඒ අයගේ දෘෂ්ටි ඇති උනේ අර සමාධි උපදවාගෙන තමන්ගේ උත්සාහයෙන් යුතුව අතීතයේ ඥානයකින් බැලුවට පස්සේ ඒක ਸਰව සම්පූර්ණම අතීත බව දැක්කේ නැති නිසා. එතකොට ඒ අයට ඒ දෘෂ්ටි ඇති වුණාම ඒගොල්ලෝ ලේසියකට ඒ දෘෂ්ටි අතහරින්නේ. ඒ තමන්ගේම ඥානයකින් තමයි ඒක හරි විදියට අර වැරදි දෘෂ්ටියක් කියන්නේ වැරද්දයක් හරි විදියට දැක්කේ. එතකොට ඊට පස්සේ ඒ අය තමන්ගේ ශ්‍රාවකයන්ට උගන්වනවා. ඉතින් එහෙම තමයි පරම්පරාවෙන් පරම්පරාවට වැරදි දෘෂ්ටි විකාශනය වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම අපි සතුටු වෙන්න ඕනි අපි ඒ කියන වැරදි දෘෂ්ටියට නොවැටි මේ හරි දෘෂ්ටියට එන්න අවශ්‍ය මේ ධර්මයේ ටික බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ටික අපිට අද තියෙනවනේ කියලා
මේ පිරිසිදු ධර්මයේ ටික අපිට අද ලැබිලා තියෙනවනේ කියලා ඇත්තටම අපි නැවත නැවත හිතලා සතුටු වෙන්න ඕනි. මොකද අපි මේ බ්‍රහ්මජාලාදී සූත්‍ර කියවනකොට තමයි අපිට තේරෙන්නේ අපි මොනතරම් මේ බේරීමකින්ද, කියන්නේ මොනතරම් මේ බාධක වලින්ද මේ බේරිලා ඉන්නේ කියලා. හොඳයි. එතකොට තමන්ට පැහැදිලි මේ දෘෂ්ටිය කියලා කියන්නේ මොකක්ද කියලා. මෙතන මේ අකුසල රාශියේදී දෘෂ්ටිය කියලා අදහස් කරන්නේ මිත්‍යා දෘෂ්ටියට. හොඳයි. ඊළඟට මානය. එතකොට මානය කියන එක පැහැදිලි කරනවා මම ලෝකයේ එක්තරා උසස් කෙනෙක් නිය යනාදී තමාගේ තත්ත්වය තමා විසින්ම මැනගන්නා ස්වභාවයෙන් මාන නම් වේ කියලා. මෙතනදි කෙටියෙන්ම කියනවා නම් තමාගේ ස්වරූපේ මයින ගතියට තමයි, මයින ස්වරූපයට තමයි මානය කියලා කියන්නේ. තමන්ගේ ස්වරූපේ තමන්ගේ ස්වභාවයෙන් මැනගන්නා වූ ස්වරූපයට මාන කියලා කියනවා. එතකොට මේ මානයේ ආකාර 3යි. දැන් අපි ගොඩක් දන්නේ මේ 3 ආකාර මානෙන් එක් ආකාරයක් විතරයි. ගොඩක් දුරට අපි දන්නේ එක් ආකාරයක් විතරයි. එතකොට මානයේ ආකාර 3යි. සෙය්‍ය මානය, සදිස මානය, හීන මානය. එතකොට මේ මාන තුනේදීම තියෙන්නේ තමන්ගේ ස්වභාවය, තමන්ගේ තත්ත්වය මැනගන්න ස්වරූපයක්. එතකොට බලන්න මේ සෙය්‍යමානය කියලා කියන්නේ මොකක්ද පැහැදිලි කරනවා මෙතනදී. තමා අන්‍යයන්ට වඩා උසස්ය කියා ඇතිවෙන මානය සෙය්‍යමානය. තමන් අනිත් අයට වඩා උසස් කියන මිනුමක් අපි කරනවා. මෙන්න මේකට තමයි සෙය්‍යමානය කියලා කියන්නේ. තමා අනිත් අයට වඩා උසස්. ඊට පස්සේ සදිසමානය. සදිසමානය කියනකොට පැහැදිලි කරනවා මේ තමා අන්‍යයන් හා සමය කියා ඇති වෙන මානය. තමන් අනිත් අයත් එක්ක සමයි. තමනුත් අනිත් අයත් එක්ක සමයි. මේ විදිහට ඇති කරගන්න මේ මිම්මට කියනවා සදිසමානය කියලා. මේ මැනීමට. ඊට පස්සේ මේ තමා අන්‍යයන්ට වඩා හීනය කියා ඇති වෙන මානය හීනමානය. තමන් අනිත් අයට වඩා හීනයි. තමන් අනිත් අයට වඩා පහත්ති කියලා ඇති වෙනවා. මේ අදහසක්. එතකොට ඒකට කියනවා හීනමානය කියලා. මේ මානේ උමතුකමක් මෙන් දත යුතුයි කියලා කියනවා. උමතුකමක් වගේ කියලා. දැන් මෙතනදී අපි ගොඩාක් දන්නේ මේ සෙය්‍යමානය ගැන. ඒ නිසානේ අපි ගොඩක් කියන්නේ ඒ කෙනාගේ මේ මොකද්ද මහාන් තත්ත්වකම වැඩි, අහංකාරකම වැඩි, ලෝකකම වැඩි. මේ අපි මේ වචන වලින් අදහස් කරන්නේ ඔන්න ඔය මානේ, මේ සෙය්‍යමාන කියන தත්ත්වය. එතකොට මේ සෙය්‍යමානයේ තියෙන කෙනාගේ ස්වરૂපේ තමයි හරියට මේ කොඩිය අතර උසම කොඩිය වගේ ඉන්න තියෙන මේ කැමැති ස්වરૂපේ. දැන් කොඩිය අතර උසම කොඩිය වගේ තමයි නිරන්තරයෙන්ම මේ සෙය්‍යමානයේ තියෙන කෙනා ඉන්න කැමැති. ඒ කියන්නේ අනිත් අය අතර තමන් උසස් විදියට උසස් කෙනෙක් කියන හැඟීමෙන් තමයි ඉන්නේ. සෙය්‍යමානයේ තියෙන කෙනා. එතකොට ඒ අදහස් ඇති වෙන්න දැන් ඒ මානෙ ඇති වෙන්න උපකාර කරන අනුග්‍රහ කරන ධර්මයක් තියෙනවා. මොනවද? ජාතිය, ඊට පස්සේ කුලය, ගෝත්‍රය, ඊට පස්සේ තමන්ගේ අධ්‍යාපනය, ඊට පස්සේ තියෙන ධනය, කීර්තිය, ඊශ්වර භාවය. මේවා මේවල අනුග්‍රහය ලැබුණාම මේ සෙය්‍යමානය තවදුරටත් වැඩි වෙනවා. බලවත් වෙනවා. ඊට පස්සේ රකින්න සීලය, ඊට පස්සේ ශ්‍රුතවත් බව, ඊට පස්සේ දැන් ත්‍යාගවන්ත බව නිසා, ඊට පස්සේ අපි ගත්තොත් අනිත් අයගේ මේ සත්කාර,
මෙන්න මේවල අනුග්‍රහය ලැබෙනකොට මේ සෙය්‍යමානය ඇති වෙනවා. ඊට පස්සේ තමන්ගේ ඇස් දෙක හොඳට පේනවනම්, කන් දෙක හොඳට ඇහෙනවනම්, නාසයට හොඳට ගඳ සුවඳ දැනෙනකොට, දිවට හොඳට රසය දැනෙනවනම්, කායට හොඳට ස්පර්ශ දැනෙනවනම්, තමන්ට හොඳට අනිත් අයට වඩා දේවල් තේරෙනවනම්, මෙන්න මේවා නිසාත් මාන්නේ ඇති වෙනවා. ඒ කියන්නේ මේ ඇහැට හොඳ රූප දකිනකොට, දැන් අපි ඇහැ නිසා ගත්තාම අනිත් අයගේ ඇස් හරියට තාම පේන්නේ නැහැ. ඒගොල්ලෝ කණ්ණාඩියක් දානවා, තමන්ගේ ඇස් දෙක හොඳට පේනවා. ඒකට ඒ නිසා සමහරු මාන්නයක් ඇති කරගන්නවා. අනිත් අයට පේන්නේ මට හොඳට පේනවා. ඒ නිසා මම උසස්. ඊට පස්සේ නිරන්තරයෙන්ම හොඳ රූප දකින්න ලැබෙනකොට ඒ ඔස්සේ මාන්නය ඇති වෙනවා. හොඳ ශබ්ද අහන්න ලැබෙනකොට ඒ ඔස්සේ මාන්නය ඇති වෙනවා. හොඳ ගන්ධයන් ආග්‍රහණය කරන්න ලැබෙනකොට ඒ ඔස්සේ මාන්නය ඇති වෙනවා. ඊට පස්සේ හොඳ රසයන් විඳින්න ලැබෙනකොට, හොඳ ආහාර ගන්න ලැබෙනකොට ඒ ඔස්සේ මාන්නය ඇති වෙනවා. හොඳ ස්පර්ශයන්, සැප පහසු ස්පර්ශයන් ලැබෙනකොට ඒ ඔස්සේ මාන්නය ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ කරුණ ඔස්සේ මේවා අනුග්‍රහය ලැබෙනකොට මේ මාන්නේ වැඩි වෙනවා. මාන්නේ ඇති වෙනවා. සමහරලාට සෙය්‍යමානී තියෙන කෙනාගේ මේ මාන මට්ටම තවත් වැඩි වෙනවා. මෙහෙම සිද්ධ වෙනවා. එතකොට මේ සෙය්‍යමානී තියෙන කෙනා මම මතක් කරා මේ කොඩිය අතර උසම කොඩිය වගේ ඉන්න තමයි නිරන්තරයෙන්ම බලන්නේ ජීවිතේ. ඊට පස්සේ සදිසමානී තියෙන කෙනා එයාගේ ස්වરૂපය මේ මොකක්ද අනිත් අයටත් තියෙන්නේ අත් දෙකක්, අනිත් අයටත් තියෙන්නේ කකුල් දෙකක්, මටත් තියෙන්නේ ඒවමයි. ඒ නිසා මම අනිත් අයත් එක්ක සමයි. අන්න ඒ වගේ සමාන කරලා තමාව මැනගන්නවා. අනිත් අයටත් අර අසවලාටත් තියෙන්නේ තට්ටු දෙකේ ගයක්, මටත් තියෙන්නේ තට්ටු දෙකේ ගයක්. අසවලාටත් තියෙන්නේ මේ වගේ වාහනයක්, මටත් තියෙන්නේ මේ වගේ වාහනයක්. ඒ විදිහට අනිත් අයත් එක්ක සම කරලා හිතනවා. ඒකට තමයි සදිසමානී කියලා කියන්නේ. එතකොට එයා ඒ තැනත්තාගේ ස්වરૂපය හරියට අර මේ කොඩිය අතර අනිත් කොඩිය හා සමව මේ තියෙන කොඩිය වගේ ඉන්න. ඊට පස්සේ හීනමානී තියෙන කෙනාගේ ස්වરૂපය නිරන්තරයෙන්ම ඉතින් අසවලුන්ට වගේ අපිට ධනෙ නැහැ. ඥාතීන් නැහැ. ඒ වගේම අපිට එහෙම පිනක් නැහැ. ඒ වගේ වතු පිටි නැහැ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ උසස්, අපි පහත්. ඔය විදිහට නිරන්තරයෙන්ම තමා පහත් කරලා තමයි හිතන්නේ. එතකොට ඒකට කියනවා හීනමානී කියලා. හීනමානී මේ මානෙම අවස්ථා තුනක්. මානෙම අවස්ථා තුනක්. එතකොට දැන් සාමාන්‍යයෙන් සෙය්‍යමානී තියෙන කෙනා හිතන්නේ මේ පොල් එල්ලක්, එහෙල් එල්ලක් වගේ මේ අයින් කිරීමට සුදුසු කෙනෙක් නෙවෙයි මමත් ලෝකේ එක්තරා පුජ්‍යලෙක්. අන්න ඒ විදිහට තමයි යා හිතන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ සෙය්‍යමානිය, සදිසමානිය, මේ හීනමානී කියන තුන පුජ්‍යලය 3 දෙනෙකුට තියෙනවා කියලා. ඒගොල්ලෝගේ ස්වરૂප. ඇත්තට මතකේ තියාගන්න මේ එක්කෙනාට හැමදාම සෙය්‍යමානී තියෙනව නෙවෙයි. සමහර කාලෙට සදිසමානී. සමහර කාලෙට හීනමානී. ඉතින් ওই විදිහට මේ මාන්න තුනම මේ වරින් වර ඇති වෙනවා. එක පුජ්‍යලයට. දැන් ඔන්න දෙන්නේ අපි ගම්මුකෝ මේ පුජ්‍යලය 3 දෙනෙක් ගත්තාම ඒ 3 දෙනාගෙන් සෙය්‍යමානී තියෙන කෙනාගේ ස්වરૂපය දැන් පාසල් යන අවධිය ගත්තොත් එහෙම ඉතින් එයා දැන් උසස් පාසලකට යනවා නම් ඉතින් අනිත් අය මගේ යාළුවෝ යන්නේ මේ සාමාන්‍ය පාසලකට, මං යන්නේ උසස් පාසලකට. අන්න ඒක ඒ ඔස්සේ දැන් සෙය්‍යමානී ඇති කරගන්න. ඊට පස්සේ අර අනිත් කෙනාත් මොකද කරන්නේ? අර උසස් පාසලට ගියාට පස්සේ එයා හිතනවා මේ මමත් මගේ යාළුවත් යන්නේ මේකට, මමත් යන්නේ මේකට. ඒ නිසා අපි දෙන්නම එක හා සමානයි. අනිත් පුජ්‍යලයා හිතනවා අනේ මම මේ ගමේ පාසලට යන්නේ, මගේ යාළුවෝ උසස් පාසල් වලට යනවා. ඉතින් මට ඒ විදිහේ තත්ත්වයක් නැහැනි කියලා ඒ තැනත්තට හීනමානිය තියෙනවා.
හීනමානය ඇති වෙනවා. ඊට පස්සේ අර සෙය්‍යමානයේ තියෙන කෙනා ඊළඟට බලන්නේ තමන්ගේ යාළුවා ඒ පාසලට ආවට පස්සේ ඊට වඩා උසස් පාසලකට යන්න. තමන් අර සම තත්ත්වයේ ඉන්න කැමති නැහැ. ඒ තත්ත්වයේ ඉන්න කැමති නැහැ. එතකොට ඊට වඩා උසස් පාසලකට යන්න බලනවා. මොකද අර සෙය්‍යමානයේ කියන එක මේ පවත්ව ගන්න. ඊට පස්සේ දැන් අර එකම පාසලට ආවට පස්සෙත් ඊට පස්සේ සෙය්‍යමානයේ තියෙන කෙනා හිතනවා එක පාසලේ හිටියට එයාට වඩා මට හොඳට මේ කියන කරුණු තේරෙනවා. ඒ නිසා එයාට වඩා මම උසස්. ඊට පස්සේ සෙය්‍යමානයේ තියෙන කෙනා මේ සදිසමානයේ තියෙන කෙනා මොකද හිතන්නේ එයාත් ඉගෙන ගන්න මේ විෂයන්ම මමත් ඉගෙන ගන්න මේවා මටත් ඒ විදිහටම ලකුණු තියෙනවා. නිසා මමත් එයා වගේම තමයි. ඉතින් අනිත් කෙනා හීනමානයේ තියෙන කෙනා ඒ අයට වගේ මට ඉතින් ඉගෙන ගන්න බැහැනි මට එච්චර ලකුණු නෑනි කියලා නිරන්තරයෙන්ම හැකිලෙනවා. නිරන්තරයෙන්ම ඒ කෙනා හැකිලෙනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග ලියන කාලෙදිත් අර සෙය්‍යමානයේ තියෙන කෙනා එයා ඉතින් මොකක් හරි දෙයක් මතු කරගෙන අරයට වඩා එයා උසස් කියලා හිතනවා. උසස් කියලා හිතනවා. ඉතින් සාදිසමානයේ තියෙන කෙනා නිරන්තරයෙන් බලන්නේ යාළුවගේ මට්ටමට යන්න. යාළුවා මේගේ මට්ටමටම යන්න. එතකොට යාළුවා ගියපු කැම්පස් එකටම යන්න. එයා කරන විෂයම්ම කරන්න. ඉතින් සෙය්‍යමානයේ තියෙන කෙනා නිරන්තරයෙන් බලන්නේ යාළුවට වඩා වැඩිපුර ඉහළින් ඉන්න. මොකක් හරි වැඩිපුර දෙයක් එයා මතු කරගෙන එයා උසස්යි කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් කැම්පස් ගිහිල්ලා ඇවිල්ලත් රැකියාවක් කරනකොට සෙය්‍යමානයේ තියෙන කෙනා නිරන්තරයෙන්ම බලන්නේ අර යාළුවට වඩා උසස් රැකියාවක් කරන්න. යාළුවා බලන්නේ තමන්ගේ අනිත් අර යාළුවගේ මට්ටමට යන්න. ඔන්න ඔය සෙය්‍යමාන සදිසමාන හීනමාන තියෙන පුද්ගලයෝ තුන්දෙනාගේ හැටි. ඉතින් කවදා හරි ගිහිල්ලා මේ පුද්ගලයෝ මේ සිල් ගන්න ගිහිල්ලා නැත්නම් ධර්මයේ හැසිරෙන්න ගියත් මොකද වෙන්නේ? ඉතින් සෙය්‍යමානයේ තියෙන කෙනා පන්සිල් නෙවෙයි යා කල්පනා කරනවා මේ මං අටසිල් සමාදන් වෙලා ඉන්නේ. මගේ යාළුවා පන්සිල්. ඒ නිසා මම උසස්. යාළුවා බලනවා මේ මම පන්සිල් මං කොහොම හරි අටසිල් ගන්න ඕනේ. එයා අර මට්ටමට යන්න බලනවා. ඉතින් හීනමානයේ තියෙන කෙනා අනේ අපිට ඉතින් පන්සල් ගිහිල්ලා සිල් ගන්න වෙලාවක් නැහැ. අපිට ඉතින් එහෙම කරන්න මේ හැකියාවකුත් නැහැ කියලා එයා නිරන්තරයෙන්ම හැකිලෙනවා. අර මට්ටමට යන්න වැඩි උත්සාහවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් කෙනා දැන් අර සෙය්‍යමානයේ මේ සදිසමානයේ තියෙන කෙනා අටසිල් ගත්තට පස්සේ මෙයා කල්පනා කරනවා යාළුවා ඉතින් අටසිල් ගත්තට එයා මේ භාවනා කරන්නේ නැණි මම භාවනා කරනවා. ඒ නිසා මම උසස්. ඒ විදිහට හිතනවා. අරයත් භාවනා කරන්න ගත්තොත් මේ එයා භාවනා කරාට එයා කරන්නේ සමතේ මං කරන්නේ විදර්ශනාව. ඒ නිසා මං උසස්. ඒ විදිහට නිරන්තරයෙන්ම අර මේ කියන්නේ කොඩිය අතර උසම කොඩිය වගේ ඉන්න තමයි බලන්නේ. තමන්ගේ මට්ටමට කොඩිය ගෙනල්ලා ගැහුවොත් තව කොඩියක් තමන් බලන්නේ තමන්ගේ කොඩිය තව ටිකක් උඩින් ගහ ගන්න. අන්න ඒ ස්වරූපේ තමයි මේ සෙය්‍යමානයේ තියෙන කෙනාගේ ස්වරූපේ. එතකොට දැන් තමන් රැකියාව කරන අවස්ථාවකදී වුණත් නිරන්තරයෙන්ම බලන්නේ මේ සෙය්‍යමානයේ තියෙන කෙනා අනිත් අයට වඩා ඉහළින් ඉන්න. එතකොට ගියක් හැදුවා වුණත් කල්පනා කරන්නේ මගේ යාළුවගේ ගෙදර මේ තට්ටු 2යි. මගේ ගෙදර තට්ටු 3යි. ඒ නිසා තමන් උසස්. යාළුවගේ ළමයි ඉන්නේ මේ ලංකාවේ කැම්පස් වල. මගේ ළමයි ඉන්නේ පිටරට කැම්පස් වල. දැන් ඒ ගැන හිතලා අන්න මාන්නය ඇති කරගන්න. ඒත් යාළුවගේ ළමයි පිටරට මේ විශ්වවිද්‍යාලයට දැම්මට පස්සේ හිතනවා නෑ මගේ ළමයි ඒ ළමයින්ට වඩා ඉගෙන ගන්න හොඳට පුළුවන් මගේ ළමයින්ට. ඔය විදිහට හිතනවා.
ඉතින් මේ විදිහට මේ සෙය්‍යමානයේ තියෙන කෙනා නිරන්තරයෙන්ම මොකක් හරි තමන්ගේ දෙයක් උසස් කියලා දෙයක් මතු කරගෙන ඒ ඔස්සේ තමන් උසස් කියලා හිතාගෙන ඉන්නවා. සදිසමානයේ තියෙන කෙනා නිරන්තරයෙන්ම අනිත් අයත් එක්ක තමන් සමයි කියලා ඒ සම තත්ත්වය හදාගන්න එයා දඟලනවා. හීනමානයේ තියෙන කෙනා මේ නිරන්තරයෙන් බලන්නේ අනිත් අයට වඩා තමන් පහත් කියන මානසිකත්වයේ ඉන්න. ඒ මේ තමයි එයා ඉන්නේ. එතකොට සමහර වෙලාවට සෙය්‍යමානයේ තියෙන කෙනා ගේ තත්ත්වයට වඩා අර තමන්ගේ යාළුවෝ ඉහළට ගියාට පස්සේ ඔන්න ඊට පස්සේ සෙය්‍යමානයේ තිබු කෙනාට හීනමානය ඇති වෙන්න පුළුවන්. එයා උසස්නේ. මට මේක නැහැනේ කියලා ඔන්න සමහරලාට එයා හීනමානෙට වැටෙනවා. ඉතින් ওই විදිහට මේ නොයේක ආකාරයෙන් අපිට ඉතින් කියනවා නම් උදාහරණ ඕන තරම් තියෙනවා මේ මාන්නේ සම්බන්ධයෙන්. මේක පැහැදිලි කරන්නේ හරියට උමතුකමක් වගේ කියලා. විශේෂයෙන්ම ඔය සෙය්‍යමානී උමතුකමක් වගේ කියලා. එතකොට බොහෝ දෙනෙක් තමන්ගේ ජාතිය නිසා, කුලය නිසා, ධනය නිසා, ඊට පස්සේ රැකියාවල් නිසා, ඉතින් මේ ඊට පස්සේ පවුල් පරිසර නිසා, තියෙන ඉඩ කඩන් නිසා, මේවා නිසා මොකද කරන්නේ අර තමන් උසස් කියලා ඒ මේ සිතීමට ඇවිල්ලා අනිත් අය කියන දෙයක් අහන්නෙත් නැතුව තමන්ට ඕනි දේම කරමින් කිසිම කෙනෙකුට ගරුත්වයක් දක්වන්නේ නැතුව අර උමතු වෙලා වගේ ජීවත් වෙනවා. එතකොට මේ පුජ්‍යලයන්ට හරිය අමාරුයි මේ ධර්මයේ හැසිරෙන්න. ධර්මය අවබෝධ කරගන්න එහෙම හරියම අමාරුයි මේ මාන්නේ වැඩි පුජ්‍යලයන්ට. ඉතින් සාමාන්‍යයෙන් කියනවා නම් මේ මාන්නය කියන ස්වરૂපේ හැම කෙනාටම තියෙනවා. හැම කෙනාටම තියෙනවා. ඒකට ඒක සමහරුන්ට සෙය්‍යමානිය තියෙනවා, සමහරුන්ට සදිසමානිය තියෙනවා, සමහරුන්ට හීනමානිය තියෙනවා. එතකොට සමහරුන්ගේ මේ මාන්නේ මට්ටම් වැඩි. ඒ නිසා ඒගොල්ලෝ කැපිලා පේනවා. සමහරුන්ට එතරම් බහුලව මාන්නේ නැහැ. ඉතින් ඕක තමයි තියෙන වෙනස. නමුත් හැම කෙනාටම ඔය කියන මාන්නේ තියෙනවම තමයි. කාලෙන් කාලට සමහරුන්ට සමහර කාලට සෙය්‍යමානිය තියෙනවා, සමහර කාලට සදිසමානිය තියෙනවා, සමහර කාලට හීනමානිය තියෙනවා. ඉතින් දැන් ඔය මාන්නෙත් ඊට පස්සේ සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියන තුන නැවත ආකාර දෙකකට බෙදලා කතා කරන්න පුළුවන්. යථාව මාන, අයථාව මාන කියලා. ඒ නැත්තම් අපි කියනවා සැබෑ මානිය සහ බොරු මානිය. එතකොට දැන් සෙය්‍යමානිය කියලා කියන්නේ තමා අනිත් අයට වඩා උසස්ය කියලා ගැනීමට. එහෙම මේ ඒ විදිහට කරන මැනීමට තමයි සෙය්‍යමානිය කියලා කියන්නේ. එතකොට මේ සෙය්‍යමානිය සැබෑ සෙය්‍යමානිය සහ බොරු සෙය්‍යමානිය නැත්නම් යථාව මාන සහ අයථාව මාන කියලා දෙකට බෙදලා කතා කරනවා. දැන් සාමාන්‍යයෙන් රජවරුන්ට, මැති ඇමතිවරුන්ට තන් උසස් කියලා සම්මත පුජ්‍යලයන්ට ඇතිවෙන මේ සෙය්‍යමානිය ඇත්තට මේක සැබෑ මානිය. ඒ අයගේ ඒ කියන උසස් කියන ස්වરૂප තියෙන නිසා මේ අයට ඇති වෙනවා. ඒකට කියනවා සැබෑ මානිය කියලා. මානිය කියන එක මේක නිවැරදි මානිය කියන එක නෙවෙයි මේ කියන්නේ. සැබෑවටම තියෙන උසස්කම් නිසා ඒ අයට ඇති වෙනවා සෙය්‍යමානිය. ඊට පස්සේ සාමාන්‍ය මනුස්සයාට එයාට ඇති වෙනවා සෙය්‍යමානිය. මම උසස්, මම මැති ඇමතිවරුන්ට, රජවරුන්ටත් වඩා මම උසස් කියලා එයාට අදහසක් එනවා. මාන්නයක්, සෙය්‍යමානිය. එතකොට ඒකට කියනවා බොරු මානිය කියලා. නැත්නම් අයථාව මානිය කියලා කියනවා. එතකොට ඒ කියන උසස්කම් නැති අයට උසස්ය කියන එන මානයට, ඒ සෙය්‍යමානියට කියනවා අයථාව සෙය්‍යමානිය කියලා. සදිසමානියත් ඔහොමමයි. දැන් අනිත් අයත් එක්ක සම ගුණ ඒ කියන උසස්කම් ආදී තියෙන කෙනාට එන සදිසමානිය ඒක සැබෑ සදිසමානිය. සමහරුන්ට ඒ තත්ත්වේ නැතිව මේ සදිසමානිය ඇති වෙනවා. දැන් දොස්තර මහත්මයාගේ
දැන් නර්සුත් හිතනවා මටත් මමත් ඉතින් මටත් දොස්තර මහත්තයා කරන දේම කරන්න පුළුවන්. මටත් ඒ ටිකම පුළුවන්. මමත් දන්නේ ඒ ටිකම තමයි. එයත් හිතනවා අර තත්ත්වයෙන්. එතකොට එතන තියෙන්නේ අයථාව මානයක්. අයථාව මානයක්. එතකොට අයථාව සදිස්ස මානය. අර සමාන අනිත් කෙනත් එක සමානකමක් නැහැ. හැබැයි සමානයි කියලා හිතනවා. ඊට පස්සේ හීනමානෙත් ඔය ආකාරයටම යථාමානය අයථාමානය කියලා දෙකට බෙදන්න පුළුවන්. සැබෑවටම දන්නේ නැති ඥාති නැති අසරණ කෙනෙකුට හීනමානය ඇති වෙනවා. ඒකට කියනවා යථාව හීනමානය කියලා. සැබෑ හීනමානය. හැබැයි සමහරුන්ට එහෙම නෑ. අවශ්‍ය ඔක්කොම තියෙනවා. සමහරුන්ට යාන වාහනත් තියෙනවා, ඉගෙන ගන්න උදව් කරන්න පිරිසක් තියෙනවා, ඥාතීනුත් ඉන්නවා. හැබැයි නිතරම ඉන්නේ හීනමානී. මට අසවල් දේ නැහැනි, මට අසවල් දේ නැහැනි. ওই විදියට හිත නිරන්තරයෙන්ම හැකිලෙනවා. ඒකට කියනවා අයථාව හීනමානී නැත්තම් බොරු හීනමානී කියලා. එතකොට මේ මාන තුන අතරින් ඇත්තටම මේ හීනමානී බොහොම භයානකයි. හීනමානී බොහොම භයානකයි. මොකද මේ හීනමානී ඇති වෙන කෙනා නිරන්තරයෙන්ම හැකිලෙනවා. දෙයක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම පසු බහිනවා. එතකොට මෙලවත් පිරිහිලා පරලොවත් එයාගේ පිරිහෙනවා. ඒ නිසා හීනමානී අර මාන දෙකටම වඩා පහත් හැටියට තමයි දක්වන්නේ. ඒක භයානකයි. නමුත් හීනමාන තියෙන අය බොහොම මේ ගරු කළ යුත්තෝ නැත්තම් උසස් අයයි කියලා සමහරු හිතනවා. ඉතින් මේ හීනමානි තියෙන අය උසස් කියලා හිතනවා. නමුත් හීනමානි තියෙන කෙනා මේ ඉදිරියට යන්නේ නැහැ. සමහරලාට එකම තැන නැත්තම් ඊටත් පහත් තලයකට වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නිවන් මඟ යන කෙනාට මේ අනතිමානී වෙන්න කියලා. කරණීය මෙත්ත සූත්‍රයේ පැහැදිලි කරන්නේ අනතිමානී. ඒ කියන්නේ මාන්නේ නැති නෙවෙයි, මේ මාන්නේ අඩු කරගන්න කියලා. මාන්නේ සම්පූර්ණ නැති වෙන රහත් වෙනකොට. එතෙක් මාන්නේ තියෙනවා. එතකොට අනතිමානී වෙන්න කියලායි කියන්නේ. ඉතින් ඒ නිසා මේ මාන්නේ කියන ස්වરૂපේ මාන්නේ කියන මේ චෛතසිකයේ ක්‍රියාකාරීත්වය අපි හොඳට අඳුනාගෙන මේ අපි නිහතමානී වෙනවා නම් මේ අනතිමානී වෙනවා නම් මේ ගමන යන්න හරි පහසුයි. ගමන යන්න හරි පහසුයි. නැත්තම් සමහර කෙනෙක් මේ පන්සලකට ආරණ්‍ය සේනාසනයකට ආවත් ඒගොල්ලොන්ගේ තත්ත්වය තියාගෙන තමයි ගොඩක් බලන්නේ. මාන්නේ රැකගන්න. ආවට පස්සේ පුටුවක් හොයනවා. ඉන්න ආසනයක් දෙයි කියලා බලනවා. ඉතින් මේ ගරු බුහුමන් කරලා කතා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඉස්සරහට ඇවිල්ලා පිළිගයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ විදිහට එතෙන්ද ගියත් අර තමන්ගේ තියෙන මේ මාන්නේ මතු කරගෙන එතන හැසිරෙන්න තමයි දඟලන්නේ. ඉතින් ඒ තුල වෙන්නේ අකුසල් සිතුවිලි පහළ වෙන්නේ, ලෝභ සහගත ලෝභ මූල අකුසල් සිතුවිලි. ඉතින් කුසලයක් කරගන්න හරි අමාරුයි. පින්කමක් කරන්න ගියත් මේ තමන්ට එතන මූලිකත්වයේ දෙනකම් බලාගෙන ඉන්නවා. මූලිකත්වය ලැබුණොත් තමයි අන්න අර පින්කම කරන්න උනත් එකතු වෙන්නේ. ඉතින් ඒ වගේ මේ මාන්නය නිසා කුසලයට විශාල ලෙස බාධා සිද්ධ වෙනවා. හොඳයි. එතකොට විමානය ගැන අය පැහැදිලි කරේ. එතකොට ලෝභ දිට්ඨි මාන. ලෝභ දිට්ඨි මාන ගැන පැහැදිලි කරා. ඊට පස්සේ අපි ඇත්තටම මේ මාන්නය නිසා ගොඩාක් දෙනෙක් මේ පීඩා විඳිනවා. ගොඩාක් දෙනෙක් මාන්නය නිසා සමහරට අසහනයෙන් ඉන්නවා. ඒක ගොඩක් දෙනෙකුට මේ ධර්ම මාර්ගයේ මාන්න නිසා යන්න අමාරුයි. ඔය සමහරලාවට සීල සමාදානයකට නැත්තම් සීල් දවසට පොය වැඩසටහනට එන්නෙත් නැහැ. සමහරුන්ට තියෙන මාන්නේ නිසායි
තමන්ගේ මට්ටමේ අය නෙවෙයි සිල් ශාලාවේ ඉන්නේ සාමාන්‍ය මේ ගමේ ගොඩේ අය ඉන්නේ නිසා ඒ ඇත්ත එක මට එකට ඉඳගෙන ඔය සිල් ගන්න බෑ. ඔය විදිහට මේ දැන් ධර්ම අධ්‍යයනයකට උනත් සමහරව එහෙම හිතනවා. ඒත් ඒ අයට ඒ ගමන යන්න ඊට පස්සේ මේ කුසලයක් පුරාගෙන ඒ ගමන යන්න හරි අමාරුයි. ඒ නිසා මේ අපේ ධර්මයේ ඔය මාන්න ස්වરૂපය මාන්නය ටිකක් අඩු කර ගැනීම සඳහා උපදේශාත්මක ගාථා ධර්ම දෙකක් තියෙනවා. එතකොට අපි ඒ ගාථා ධර්ම දෙක ඉදිරිපත් කරනවා. එතකොට ඒ ගාථාවල අර්ථය සිහිපත් කරමින් පුළුවන් මේ තියෙන මාන්නය තමන්ගේ මානය තියෙනවා නම් ඉතින් අඩු කරගන්න. බලන්න දීපාදකෝ යං අසුචි දුග්ගන්ධෝ පරිහීරති නානා කුණුප පරිපූරෝ විස්සවන්තෝ තතෝ තතෝ ඒතාදිසේන කායේන යෝමඤ්ඤේ උන්නමේ තවේ පරංවා අවජානීය කිමඤ්ඤත්‍ර අදස්සන. මේක සුත්ත නිපාතේ විජය කියන සූත්‍රයේ එන ගාථා ධර්ම දෙකක්. පළවෙනි ගාථාවේ අර්ථය තමයි පා දෙකක් ඇති දුගද හමන්නා වූ මේ කුණුකය දුගද දුරවීම පිණිස සුවඳ විලවුන් ආදියෙන් සරසා පරිහරණය කරනු ලැබේ. එහෙත් කෙස්ලොම් ආදී නානා කුණුපයෙන් පිරිසිරුර ඒ තැනින් අපවිත්‍ර දෑ වගුරුවන්නේ මෙය. පළවෙනි ගාථාවේ අදහස. ඒ කියන්නේ මේ ශරීරය ගැන කියන්නේ පා දෙකක් තියෙනවා. නමුත් මේ ශරීරයෙන් දුගද හමනවා. මේක කුණු කයක්. නමුත් අපි මේ දුගද දුරවීම පිණිස මොකද කරන්නේ? සුවඳ විලවුන් ආදී ගල්වලා තමයි මේ ශරීරය පරිහරණය කරන්නේ. ඒ කොච්චර සුවඳ විලවුන් ගැල්ලුවත් මේ කෙස්ලොම් නිය දත් ආදී මේ කුණුප කොටස් 32කින් තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒ කුණුප කොටස් වලින් හැදිලා තියෙන නිසා කොච්චර සුවඳ විලවුන් ගෑවත් අපවිත්‍ර ද්‍රව්‍ය අපවිත්‍ර දෑ මේ ශරීරයෙන් වැగిරෙනවම තමයි. ඊට පස්සේ දෙවෙනි ගාථාවේ අර්ථය යමෙක් එබඳු කයකින් උඩගු වන්නට සිතානම් අනුන් පහත් කොට හෝ සිතානම් එය ඇති තතු නොදනීම හැර අන් කුමක්ද? ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ විදිහේ අපවිත්‍ර දෑ නිරන්තරයෙන්ම ගලන කෙස්ලොම් නියදත් ආදී මේ කුණප වලින් ගැවසීගත්තු මේ ශරීරයක් තියාගෙන තමන් උඩගු වෙන්නට හිතනවා නම් එහෙම නැත්නම් අනිත් අය තමන්ට වඩා පහත් කියලා හිතනවා නම් ඒ තැනැත්තාගේ ඒ ස්වરૂපය මේ තත්තු පරිදි මේ ශරීරය ගැන නොදැනීම හැර වෙන කුමක්ද කියලා මේකෙන් අහන්නේ. එතකොට මේ කුණුප වලින් බරිත වුණු මේ ශරීරයක් තියාගෙන අනිත් අය පහත් කියලා හිතනවා නම් එතන තියෙන්නේ මේ නොදැනීමක් හැර වෙන දෙයක් නොවේයි කියන එකයි මෙතන පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ Tamanට තියෙන්නේ ඒ වගේ කුණු කයක් කියලා දැනීමක් නැහැ. ඉතින් ඒ නිසා මේ ගමනේදී ධර්ම මාර්ගය යන ගමනේදී සමහරුන්ට මාන්නය නිසා ගමන යන්න හරි අමාරුයි, බාධායි. ඒ නිසා එබන්දන්ට පුළුවන් මෙන්න මේ ගාථා දෙක මතකයේ තියාගෙන Tamanට මාන්නයක් ඇති වෙන වෙලාවෙදී මේ සිහිපත් කරනවා. ඒ සිහිපත් කරනකොට Tamanට මේ ශරීරයේ තත්තු පරිදි මේ තියෙන ස්වરૂපයේ තේරුම් වෙනකොට අර මාන්න ස්වરૂප අඩු වෙනවා. හොඳයි. හොඳයි, ඊළඟට අපිට තියෙන්නේ දෝෂය. කිව්වේ නැහැ නේද අපි? දෝෂය අරමුණට විරුද්ධ ස්වභාවය දෝෂයය. ද්වේෂය යනුද එයට නමකි. එය සාමාන්‍යයෙන් නපුරු බව, රළු බව ලක්ෂණ කොට ඇතියකි. එය කීප ආකාරයකින් ඇතිවේ. ක්‍රෝධය, කෝපය, භය, නොසතුට, පිළිකුල, අප්‍රසාදය යන නම් වලින් කියවෙන්නේද ඒ ආකාරයෙන් ඇතිවන්නා වූ ද්වේෂයය. ශෝකය ද්වේෂය හා ඇතිවන්නකි.
කියන්න ඊළඟ එක. ඉස්සාව අනුන්ගේ සැපයට අනුන්ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය ඉස්සා නමි. ඊර්ෂ්‍යාව යනුද එයට නමකි. හොඳයි. එතකොට දෝෂය නැත්නම් අපි කියනවා ද්වේෂය කියලා. එතකොට බලන්න මේක පැහැදිලි කරන්නේ අරමුණට විරුද්ධ ස්වභාවයේ දෝෂයය. අරමුණට විරුද්ධ ස්වරූපය තමයි දෝෂය. එහෙම නැත්නම් අපි කියනවා ද්වේෂය කියලා. අපි කියන අරමුණේ හැපෙන ස්වරූපය කියලා. අරමුණේ ගැටෙන ස්වභාවයට තමයි ද්වේෂය කියලා කියන්නේ. එතකොට මේ ද්වේෂයේ ස්වරූපය තමයි නපුරු බව, රළු බව. ද්වේෂය පහළ වෙනකොට අපිටම තේරෙනවා කොච්චර මේ රළු බවක් තියෙනවද ඒ තුල කියන එක. එතකොට මේ ද්වේෂයටම නම් ගණනාවක් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් ක්‍රෝධය, කෝපය, බය, නොසතුට, පිළිකුල, අප්‍රසාදය කියන මේ වචන වලින් කියවෙන්නේ ද්වේෂයමයි. එතකොට මේ ශෝකයත් ද්වේෂය නිසාම ඇතිවෙන දෙයක් කියලා කියනවා. ඒතර ශෝකය කියලා සාමාන්‍යයෙන් කියන්නේ දෝමනසයට, දොම්නසට. ඒකට දොම්නස ඇති වෙන්නේ නැත්නම් මේ ශෝකය ඇති වෙන්නේ මේ ද්වේෂය නිසාම තමයි. එතකොට දැන් අපි ඔය දේශමූල සිද්දක පැහැදිලි කරනකොට මේ ද්වේෂය ගැන අපි සෑහෙන විස්තරයක් කරා. එතකොට ද්වේෂය මේ පවතින ආකාර ගත්තාම බය ස්වරූපයෙන් පවතිනවා, පිළිකුල් ස්වරූපයෙන් පවතිනවා, අප්‍රසාදයේ කියන ස්වරූපයෙන් පවතිනවා නේද? මේවත් අපි එදා පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ නිසා මේ ද්වේෂය සම්බන්ධයෙන් අද මෙතනදී ආයි පැහැදිලි කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එදා මේ ද්වේෂය හොඳ ආකාරයෙන්ම විස්තර වශයෙන් අපි පැහැදිලි කරලා දුන්නා. කෙටියෙන් දැනගන්න මේ අරමුණට විරුද්ධ වෙන ස්වරූපේ නැත්නම් අරමුණේ ගැටෙන ස්වරූපේ තමයි ද්වේෂය කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ ඉස්සාව. ඉස්සා. ඒ කියන්නේ අනුන්ගේ සැපයට, අනුන්ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය ඉස්සා නම් වේ. ඊර්ෂ්‍යාව යනුද ඒට නමකි. අනුන්ගේ සැපයට, අනුන්ගේ සම්පතට විරුද්ධ වෙන ස්වරූපය නැත්නම් ඒක නොයවසන ස්වරූපය තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. නැත්නම් ඉස්සාවය කියලා කියන්නේ. එතකොට දැන් ගොඩක් දුරට අනිත් අයගේ සැප සම්පත් දකිනකොට තමයි මේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. එතකොට දැන් මෙතනදී මේ ද්වේෂයත් එක්කම තමයි ඊර්ෂ්‍යාව පහළ වෙන්නේ. නැත්නම් අපි කියන ද්වේෂ මූල සිත්වලම තමයි ඊර්ෂ්‍යාවත් පහළ වෙන්නේ. එතකොට මෙතනින් එහාට අපි කියන ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන තුනම ද්වේෂයත් එක්ක තමයි පහළ වෙන්නේ. ද්වේෂයත් එක්ක සමහර ලාවට ඊර්ෂ්‍යාව පහළ වෙනවා. එහෙම නැත්නම් ද්වේෂයත් එක්ක මච්චරිය පහළ වෙනවා. එහෙම නැත්නම් ද්වේෂයත් එක්ක කුක්කුච්චේ පහළ වෙනවා. ඒතර සමහර වෙලාවට මේ තුනම නැතුව ද්වේෂය පමණක් පහළ වෙනවා. ඒ කියන්නේ ද්වේෂය කියන චෛසිකයත් සෙසු ඔය අන්‍ය සමාන ආදී චෛසිකත් එක්ක සිත පහළ වෙනවා. ඒකට අපිට ඒවා ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. ඒකට මෙතනදී ඉස්සාවේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සැපයට, අනුන්ගේ සම්පතට විරුද්ධ ස්වරූපේ. නැත්නම් ඒක ඉවසන්නේ නැති ගතිය. එතකොට මේ ඊර්ෂ්‍යාව ගැන නම් බොහෝ දෙනෙක් දන්නවා. මේ ගැන පැහැදිලි කරන්න වැඩි වශයෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් ඔය චරිත ස්වරූප තියෙනවානේ. අපි කියනවා රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත ඔය විදිහට. ලෝභය වැඩි කෙනාට අපි කියනවා රාග චරිතයක් කියලා. ද්වේෂය වැඩි කෙනාට ද්වේෂ චරිතයක්. මෝහය වැඩි නම් මෝහ චරිතයි කියනවා. දැන් මේ ඊර්ෂ්‍යාව කියන මේ චෛතසිකයත් ගොඩාක් පහළ වෙන්නේ මේ ද්වේෂ චරිතයට. රාග චරිතයටත් පහළ නොවෙනව නෙවෙයි. ඒ තැනත්තටත් මේ ඔය ද්වේෂාදී ඇති වෙන වෙලාවේදී ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ගොඩාක් පහළ වෙන්නේ ද්වේෂ චරිතයට.
එතකොට දැන් අපි ගත්තොත් මේ ද්වේෂයට මේ ඊර්ෂ්‍යාවට හේතුව තමයි අනිත් අයගේ සම්පත්. අනිත් අයගේ වස්තුව. ඒකට අනිත් අයගේ වස්තුව අනිත් අයට ලැබිලා තියෙන හෝ ඒ අයට ලැබෙන්න තියෙන හෝ වස්තුව සම්බන්ධයෙන් මේ නොරුස්සන ගතිය. ඒක ඉවසන් නැති ස්වරූපය තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අනිත් අයගේ වස්තුව ගැන තමන්ට කතා ඇහෙනකොට නැත්නම් ඒවත් දකිනකොට මේ ඊර්ෂ්‍යාව මතුවලා එනවා. ඒකට ඊර්ෂ්‍යාව තියෙන කෙනා කැමති නැහැ අනිත් අයගේ සැප සම්පත් ගැන අහන්න. ඒවා දකින්නට කැමතිත් නැහැ. ඉතින් එයා නිතරම බලාපොරොත්තු වෙන්නේ අන්නේ ලැබිලා තියෙන සැප සම්පත් නැති වෙනවා නම් හොඳයි කියලා. නැති වෙනවා නම් හොඳයි කියලා. ඉතින් දැන් කියනවා ඔන්න මේ ළඟ ගෙදරට නැත්තම් ළඟ ගෙදරට මේ මොකද්ද වාහනයක් ගෙනාව කියලා ආරංචි වෙනවා. ඒක කියනකොටම ඒක නොරුස්සන ගතියක් එනවා. ඒ මොකද්ද? ඊර්ෂ්‍යාව. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් ඒකට නොගුණ කියනවා. මොනවට ওই වාහන ගෙනාවක් දන්නේ නැහැ. ඉතින් ඔබ මහා කරදරනේ. ඉතින් ওই විදිහට ඒ ගැන නොගුණ කියනවා. ඒ කියන්නේ මේ ඊර්ෂ්‍යාව නිසා. ඉතින් ඊට පස්සේ අර වාහනේ තියෙන තාක්කල් මේ තැනත්තා ඉන්නේ හරි පීඩාවෙන්. ඇයි ඒක දකින වාරයක් පාසාම ඊර්ෂ්‍යාව ඇති වෙනවා. හරි පීඩාවෙන් ඉන්නේ. ඊට පස්සේ බලනවා කොහොම හරි මේක නැති කරලා දාන්න. මොකද කියන්නේ? ඉතින් ඔය ඇක්සිඩන්ට් වැඩි තියෙන පාරවල් වල සමහරට කියන ඔන්න ඔය පාරවල් වල යන්න. කියලා ඒ පැති වල යවනවා. නැත්තම් මොන හරි ඔය ආපදාවකට පත් වෙන පැත්තකට යවන්න දඟලනවා. ඉතින් ඒ විදිහට නිරන්තරයෙන්ම බලන්නේ අරක නැති කරන්න. ඉතින් එහෙම බලලා අන්තිමේටම බැරි වෙනකොට මොකද කියන්නේ? ඒ ගැන නොගුණ කියනවා. එහෙම නැත්තම් අවසානයේදී කියන්නේ ගොඩක් දෙනෙක් අහලා ඇති. ඉතින් ওই වාහන කියලා කියන්නේත් මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කලාප ටිකක්නේ. ඕවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒවා වැඩක් නැහැ. ওই විදිහට කතා කරනවා. ඒ කියන්නේ අවසානයේදී හිත හදාගන්න එකෙන් තමයි. එතකොට අර ඊර්ෂ්‍යාව නැවත ඇති වෙනවා. මොකද අර සම්පත්තිය දකින වාරයක් පාසා ඊර්ෂ්‍යාව ඇති වෙනවා. එතකොට ඊර්ෂ්‍යාව තියෙන පුජ්‍යලයන්ට මේ සැප සම්පත් තියෙන අය හතුරුයි. ඒ කියන්නේ මේ හතුරු විදියටයි දකින්නේ. හැබැයි සැප සම්පත් වලින් පිරිහිලා දුක්ඛිතව ඉන්න අය දකිනකොට අන්න ඒ අයට කැමතියි. අර සැප සම්පත් ඇතු ඉන්න අය දකිනකොට කැමති නෑ. ඒතර මේ ඊර්ෂ්‍යාව තියෙන කෙනාගේ ස්වરૂපය මේක. ඉතින් අර සැප සම්පත් නැතිව ඉන්න අය ඊර්ෂ්‍යාව තියෙන කෙනාට පේන්නේ හොඳ අය හැටියට. ගුණවතුන් හැටියට. ඔය විදිහට තමයි පේන්නේ. සැප සම්පත් තියෙන අය මේ දුරුගුණ ඇති අය හැටියට. ඒගොල්ලෝ මේ හොඳ නැති අය හැටියට. එහෙම තමයි දකින්නේ. ඉතින් නිරන්තරයෙන්ම අර තියෙන සැප සම්පත් නැති වෙලා යෑම තමයි බලාපොරොත්තු වෙන්නේ. නිරන්තරයෙන්ම එහෙමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කල්පනා කරලා බලන්නකො එතකොට මේ ඊර්ෂ්‍යාව තියෙන කෙනා කොච්චර පීඩාවකින්ද ඉන්නේ කියලා. එතකොට එයාගේ ඊර්ෂ්‍යාව නිවෙන්නේ කවදා හෝ අන්න අර අපි මුලින් කියපු උදාහරණයේදී අර වාහනේ ගිහිල්ලා හැප්පිලා කොහේ හරි විනාශ වුණු දවසට එයාට සතුටුයි. එතකොට එයාගේ ඊර්ෂ්‍යාව නිවෙන්න ඒක තමයි ආහාරය. ඒක තමයි හේතුව. එදාට සතුටුයි. දැන් හොඳට අල්ලපු ගෙදරත් එක්ක හොඳට එකට ඉන්නවා. නමුත් වාහනයක් ගෙනපු දවස් ඉඳලා යන්නේ නැහැ. ඉතින් ඒ අය බලනවා ඇයි මේ එන්නේ නැත්තේ මෙච්චර දවසක් ආපු කෙනා. ඉතින් අපේ මොන හරි මේ වැරද්දක් වුණාද දන්නෙත් නැහැ කියලා අනිත් අය හිතනවා. නමුත් හේතුව මොකද්ද? අන්න අර සම්පත්තිය මෙයාට ඉවසන්න බෑ. එන්නේ නැහැ. නමුත් යම් දවසක අරක නැති වුණු දවසට අරගොල්ලෝ මේ දුගී දුප්පත් වුණු දවසට ඔන්න එනවා. ඇවිල්ලා මේ දුක සැප අහනවා මොකද්ද විස්තර කියලා අහනවා. මොකද අන්න අර ඊර්ෂ්‍යාව එතකොට තමයි නිවෙන්නේ.
එතකොට දැන් ඉගෙන ගන්න කාලේ බලන්නකෝ ළමයි අතර උනත් තියෙනවා. දැන් ඉගෙන ගන්න වැඩිපුර දක්ෂ ළමයාට මොකද කරන්නේ? අනිත් අය කියනවා ඔය ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඔය ඉගෙන ගත්තට එහෙම ජොබ් නැහැ. නේ? කිය අරයව මේ පස්සට අදින්න තමයි. මන්දෝත්සාහය කරන්න තමයි බලන්නේ. මොකද එයාට ඉගෙන ගන්න පුළුවන් තාක්කල් අනිත් ළමයින්ගේ අර ඊර්ෂ්‍යාව නිවෙන්නේ. ඊර්ෂ්‍යාව නිවෙන්න නම් අර ළමයාගේ මේ මට්ටම පහළට වැටෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ දැන් සමහර අයගේ දැන් ඔය පැවිද්දන් සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් වුණා සමහරු මේ දැන් අර ඊර්ෂ්‍යාව තියෙන පුජ්‍යලයාගේ ස්වરૂපය තමයි මේ දුකසේ ඉන්න අයට තමයි පහදින්නේ. දුකසේ මිනිස්සු බොහෝම දුකසේ අමාරුවෙන් ජීවත් වෙනවා නම් ඒ අයට හරි කැමතියි. ඒ වගේම තමයි පැවිද්දන් සම්බන්ධයෙන් ගත්තහමත් ඒ අය කැමති මේ රූක්ෂව ඉන්න පැවිද්දන්ට භික්ෂුන් වහන්සේලාට. ඉතින් අර යම් විදිහකට ඒකයන් රූක්ෂ භාවය නැතුව සිල් රැකගෙන හිටියත් ඒ අයට කැමති නැහැ. මොකද ඒක ඊර්ෂ්‍යාව තියෙන කෙනාගේ හැටි. එතකොට දැන් අපි ගත්තොත් ඊර්ෂ්‍යාව තියෙන කෙනා මේ සීලාදිය ආරක්ෂා කරන පිරිසගේ නුගුණ කියනවා සමහරලාවට. දැන් තමන් එක හිටපු කෙනෙක් ඔන්න පන්සිල් සමාදන් වෙන්න ගන්නවා. එතකොට ඊර්ෂ්‍යාව තියෙන කෙනා ඒකට කැමති නැහැ. ඒක නොගුණ කියනවා. ඔය සිල් රැක්කට වැඩක් නැහැ. ඕකෙන් වෙන ප්‍රතිඵලයක් නැහැ. කියලා අර තැනත්තගේ සීලය විනාශ කරන්නම තමයි බලන්නේ. යම් දවසක ඒ තැනත්ත දුස්සීල වුණාට පස්සේ අන්න මෙයාගේ මේ ඊර්ෂ්‍යාව නිවෙනවා. නැත්තම් කෙනෙක් භාවනා කරනවා නම් ඒකට කැමති නැහැ. ඔය භාවනා කරාට වැඩක් නැහැ. එහෙම නැත්තම් භාවනා කරාම පිස්සු හැදෙනවයි. ඒ විදිහට කියනවා. ඉතින් කියලා අර තැනත්තගේ අර භාවනාව මේ භාවනාවෙන් ඒ තැනත්ත ඉවත් කරන්න තමයි බලන්නේ. යම් දවසක භාවනාව යාගේ පිරිහුණාට පස්සේ අන්න අර තැනත්තගේ ඊර්ෂ්‍යාව නිවෙනවා. එතෙක් උත්සාහවත් වෙනවා භාවනාව නවත්තන්න. ඉතින් ওই විදිහට මේ සමහරලාවට සිල්වතුන්ට ගුණවතුන්ට ගරිහා කරනවා. ඒ ගරිහා කරන්නේ ඊර්ෂ්‍යාව නිසා. කොට තමන්ගේ තත්ත්වයටම තමන් නැත්තම් තමන්ගේ තත්ත්වයට පහළට අනිත් අය වැටෙනවා නම් ඊර්ෂ්‍යාව තියෙන කෙනා හරි කැමතියි. අනිත් අයගේ සම්පත් දකින්නකොට එයාගේ උසස්කම් දකින්නකොට මෙයා කැමති නැහැ. මේක තමයි ඊර්ෂ්‍යාවේ ස්වરૂපය. හොඳයි එතකොට දැන් මේ කියන ඊර්ෂ්‍යාව අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ අපේ සිත්වලත් වරින් වර පහළ වෙනවා. වරින් වර පහළ වෙනවා. එතකොට මේ අවස්ථාවවලදී අපි දැනගන්න ඕනේ මේ පහළ වෙන්නේ ඊර්ෂ්‍යාව. ද්වේෂය පහළ වෙනකොට මේ පහළ වෙන්නේ ද්වේෂය. ඒ විදිහට අපි දැනගන්න ඕනේ. දැනගන්නකොටත් යම් පමණකට මේ ද්වේෂ ඊර්ෂ්‍යා යටපත් වෙනවා. හොඳයි. ඊට පස්සේ මච්චරිය. කියන්නකෝ මච්චරිය ගැන. මච්චරිය තමාට අයත් දෙයක් අනිකෙකුට අයත්වීම නොයිවසන්නා වූද තමා අයත් දෙයකින් අනිකෙකුට ප්‍රයෝජනයක් වීම නොයිවසන්නා වූද තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනිකකුට ලැබීම නොයිවසන්නා වූද තමාගේ සම්පත්තිය හඟවන්නා වූද ස්වභාවය මච්චරිය නමි. මාත්සර්යය යනුද එයට නමකි. ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය යයි මච්චරිය පසක් බව ධම්මසංගණියේ වදාරා තිබේ. හොඳයි. ඊට පස්සේ මච්චරිය. බලන්න මේ මච්චරිය පැහැදිලි කරනවා
තමා අයත් දෙයක් අනිකෙකුට අයිති වීම නොයිවසන්නා වූ ස්වරූපය. එහෙම නැත්නම් තමා අයත් දෙයක් අනිකෙකුට ප්‍රයෝජනයක් වීම නොයිවසන්නා වූ ස්වරූපේ. එහෙම නැත්නම් තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනිකෙකුට ලැබීම නොයිවසන්නා වූ ස්වරූපය. තමාගේ සම්පත්තිය හඟවන්නා වූ ස්වභාවයේ මච්චරිය කියලා කියනවා. මේකට මාත්සරිය කියලාත් කියනවා. එතකොට මේ මච්චරියත් පහළ වෙන්නේ ද්වේෂ මූල සිත්වලම තමයි. බලන්න තමාට අයත් දෙයක් අනෙකුට අයිති වීම නොයිවසන්නා වූ ස්වරූපයටත් මච්චරිය කියලාමයි කියන්නේ. තමන්ට අයිති දෙයක් අනිත් කෙනෙකුට අයිති වීම ඉවසන්නේ නැහැ. දැන් සමහර වෙලාවට තමන්ගේ ගෙදර තියෙනවා තමන්ට පාවහන් මේ නැත්තම් අපි ගත්තොත් බලමුකෝ ඇඳුම් ගණනාවක් තියෙනවා. තමන් පාවිච්චි කරන්නෙත් නැහැ ගොඩක් ඒවා. එතකොට අම්මා මොකද කරන්නේ? මේ තව කෙනෙකුට නැත්නම් යාළුවෙකුට හරි අසල්වාසියෙකුට හරි අර ඇඳුමක් දෙන්න යනවා. මම කැමති නැහැ. ඒකට නුරුස්සනවා. එතකොට මෙන්න මේ මච්චරිය පහළ වෙන හැටි. ඒකයි මෙතන කියන්නේ තමාට අයත් දෙයක් අනිකෙකුට අයිති වීම ඉවසන්නේ නැහැ. තමාගේ ඇඳුම තව කෙනෙකුට දෙනවට දැන් ප්‍රයෝජනෙකුත් නැහැ. හැබැයි දෙනවට කැමති නැහැ. දෙනවට කැමති නැහැ. ඊට පස්සේ තමාට අයත් දෙයක් අනිකෙකුට ප්‍රයෝජනයක් වීම නොයිවසන්නා වූ ස්වරූපය. දැන් තමන්ගේ ඇඳේ තව කෙනෙක් නැත් තමන්ගේ සහෝදරයෙක් ඇවිල්ලා නිදා ගන්නවට ඉඳ ගන්නවට කැමති නැහැ. එහෙම නැත්නම් තමන්ගේ මේසේ තව කෙනෙක් සහෝදරයෙක් ඇවිල්ලා පරිහරණය කරනවට කැමති නැහැ. තමන්ගේ සෙරෙප්පු දෙක අයියා හෝ මල්ලි හෝ දාගෙන යනවට කැමති නැහැ. ඒක ඉවසන්නේ නැහැ. තමන්ගේ පෑන පැන්සල අරගෙන අනිත් අය ලියනවට කැමති නැහැ. සමහරවිට තමන්ගේ කාමරයට එනවටවත් කැමති නැහැ. ඉතින් මේක තමයි කියන්නේ මේ තමා අයත් දෙයක් අනිකෙකුට ප්‍රයෝජනයක් වීම නොයවසන ස්වරූපය කියලා මච්චරිය. දැන් එදිනදා ජීවිතේ බලනකොට මේවට උදාහරණ ඕන තරම් තියෙනවා. නේද? එතකොට ඊට පස්සේ තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනිකෙකුට ලැබීම නොයිවසන්නා වූද. දැන් ගෙදර සමහර ලාවට දැන් දෙමාපිය ඔන්න අක්කට ගෙනලා දෙනවා ඇඳුමක් ගවුමක්. ඒ වගේම ගවුමක් නංගිටත් ගෙනලා දෙනවා. එතකොට අක්කා ඒකට කැමති නැහැ. අය අර තමන්ට ලැබිලා තියෙන සම්පත්තිය වගේ දෙයක් අනිත් කෙනාට ලැබෙනවට කැමති නැහැ. ඒකට රුස්සන්නේ නැහැ. අන්න මච්චරිය පහළ වෙන හැටි. නැත්නම් අපි ගත්තොත් දැන් විභාගෙට පොතක් කොහෙන් හරි හොයාගෙන එනවා. ඒකට හොයාගෙන ආවට පස්සේ තවත් කෙනෙක් ඒක දැකලා අනේ මේ පොත කොහෙන්ද ගෙනාවේ මටත් එකක් ගන්න ඕනි කියනකොට මේ කියන්නේ නැහැ. මට මතක නැහැ ගත්ත කඩේ. ඒ විදිහට අර තමන්ට තියෙන දෙයක් අනිත් අයටත් ඒ වගේ දෙයක් ලැබෙනවට කැමති නැහැ. මච්චරිය හැටි. දැන් සමහර කෙනෙක් මගුල් ගෙදර යන්න කියලා සාරියක් අරන් එනවා. ඊට පස්සේ මේ තවත් කෙනෙක්ට ආරංචි වෙනවා හොඳ සාරියක් අරන් තියනවා කියලා ඇවිල්ලා මේ සාරිය කොහෙන්ද ගත්තේ කියලා අහුවට කියන්නේ. එතකොට මට මතක නැහැ ගත්තු කඩෙත් කියලා ওই විදිහට මොකක් හරි කියනවා. අය අර වගේ දෙයක් අනිත් කෙනාට ලැබෙනවට කැමති නැහැ. ඒතේ එහෙම තියෙනවා. ඒ වගේම තමාගේ සම්පත්තිය හඟවන්නා වූ ස්වරූපය. ඉතින් තමන්ට සාරියක් ගෙනල්ලා මේ සාරිය කබඩ් එකට දාලා තියෙනවා. එදා යන්න අදිනකන් එළියට ගන්නෙ නැහැ. ඇයි ඒ? තව කෙනෙක් දකි. දැකලා ඒ වගේ එකක් ගනි කියලා හිතෙනවා. සමහර වෙලාවට සමහර දුරකථන අරගෙන ඒ විදිහටම ආයේ සහෝදරයෙකුටවත් ඒක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. එයාට සාධාරණ වෙනවට කැමති නැහැ. ඒක ගෙනල්ලා හංගලා තියාගෙන ඉන්න. මේ මච්චරිය ස්වરૂපය. එතකොට
මේ මච්චරිය ආකාර 5ක් හැටියට දක්වනවා. ඒ කියන්නේ මේ මච්චරිය පහළ වීමට වස්තු වෙන දේවල් වල හැටියට දේවල් වලට අනුව මච්චරිය ආකාර 5කට දක්වනවා දම්බ සංගණියේ. ආවාස මච්චරිය, ඊට පස්සේ කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය කියලා. එතකොට මේවා මේ විදිහට මේ දක්වලා තියෙනවා. මේවා පැහැදිලි කරන්නේ මේ ස්වාමින් වහන්සේලාගේ වශයෙන්. ස්වාමින් වහන්සේලා අනුසාරයෙන් නැත්නම් ස්වාමින් වහන්සේලාට පහළ වෙන අවස්ථා ගැන තමයි මේ මච්චරිය 5 පැහැදිලි කරන්නේ ධර්මයේ. නමුත් අපි බලමු අපටත් මේ මච්චරිය පහළ වෙන හැටි. දැන් අපි ආවාස මච්චරිය ගත්තාම ස්වාමින් වහන්සේලාට කොහොමද පහළ වෙන්නේ? තමන් ඉන්න ආවාසයට විහාරස්ථානයට සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාගේ පැමිණීමත් උන්වහන්සේලාහි වාසය කරනවටත් කැමති නැහැ. මේ තමයි ආවාස මච්චරිය කියලා කියන්නේ. ඒකට ගිහි පින්නතුන් ගත්තාම පැහැදිලි කරන්නේ මේ ගිහි පින්නතුන්ගේ වශයෙන් කියනවා නම් ඒ කියන්නේ තමන්ගේ වාසස්ථානයට තමන්ගේ නිවාසයට නිවසට ඒ නිවස ඒ කියන්නේ නිවස සම්බන්ධයෙන් තවත් අයිතියක් තියෙන කෙනෙක් එනවට කැමති නැහැ. එයා ඉන්නවට කැමති නැහැ. දැන් අපි දෙමව්පියෝ සහෝදර සහෝදරියොත් එක්ක ඉන්නවා නම් අර සහෝදරයෙක් කෙනාට අනිත් සහෝදරයා කැමති නැහැ. ඒකට ඒක ආවාස මච්චරිය හැටියට ගන්න පුළුවන්. ඊට පස්සේ කුල මච්චරිය කියනකොට ස්වාමින් වහන්සේලාගේ වශයෙන් කියනවා නම් තමන්ගේ ඥාති පවුල් වලට නැත්නම් තමන්ගේ දායක පවුල් වලට සිල්වත් ගුණවත් තවත් ස්වාමින් වහන්සේලා යනවට කැමති නැහැ. එයා ඇසුරු කරනවට කැමති නැහැ. ඒක තමයි කුල මච්චරිය කියලා කියන්නේ. ඒතර ගිහි පින්නතුන්ගේ වශයෙන් ගත්තහමත් තමන්ට බොහොම හිතවත් පවුල් කීපයක් ඉන්නවා. එතකොට මේ පවුල් වලට මේ තවත් පිරිස් ගිහිල්ලා එයාව ඇසුරු කරනවට කැමති නැහැ. ඒක ඉවසන්නේ නැහැ. ඒකට අන්න කුල මච්චරිය හැටියට ගන්න පුළුවන්. නැත්නම් තමන්ගේ සහෝදර සහෝදරියන් නැත්නම් දෙමව්පියන් තව අය ඇසුරු කරනවට කැමති නැහැ. එතකොට කුල මච්චරිය. ඊට පස්සේ ලාභ මච්චරිය. ලාභ මච්චරිය කියලා කියන්නේ ස්වාමින් වහන්සේලාගේ වශයෙන් ගත්තාම ස්වාමින් වහන්සේලාට සිවුරු ලැබෙනවා. ඒකට තමන් වහන්සේට ලැබුණු විදියටම තවත් ස්වාමින් වහන්සේ නමකට සිවුරු ලැබෙනවට දානි ලැබෙනවට කැමති නැහැ. ඒකට කියනවා ලාභ මච්චරිය. ගිහි පිරිස වශයෙන් ගත්තහමත් ඉතින් අර මම මුලින් කිව්වා වගේ තමන්ට කාලිසමක් කමිසයක් ගෙනල්ලා දෙනවා. ඒකට තමන්ගේ සහෝදරයාටත් ඒ වගේම කාලිසමක් කමිසයක් ගෙනල්ලා දෙනකොට කැමති නැහැ. එහෙම ලැබෙනවට කැමති නැහැ. ලාභ මච්චරිය. ඊට පස්සේ වන්න මච්චරිය. වන්න මච්චරිය කියනකොට මේ වර්ණේ ආකාර දෙකයි. මේ ශරීර වර්ණය සහ ගුණ වර්ණය කියලා. ශරීර වර්ණය කියනකොට මේ ශරීරයේ පැහැය. එතකොට විශේෂයෙන් දැන් ස්වාමීන් වහන්සේලාගේ වශයෙන් කියනකොට නම් ඒ ගුණ වර්ණය. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් බොහොම හිතමුකෝ හොඳින් සිල් රකින්නවා. එතකොට සමහරලාට තවත් ස්වාමීන් වහන්සේ නමක් ඒ විදිහට හොඳින් සිල් රකින්නට සමහර ස්වාමීන් කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒක තමයි අර මේ වර්ණ මච්චරිය කියලා කියන්නේ. තමාගේ මට්ටමට තව කෙනෙක් එනවට කැමති නැහැ. වෙන්න පුළුවන්. ගිහි පිරිස වශයෙන් කියනවා නම් වර්ණ මච්චරියේදී දැන් ශරීර වර්ණය. සමහරෙකුට බොහොම පැහැපත් ශරීරයක් නැත්නම් වර්ණයක් ශරීර වර්ණයක් තියෙනවා. ඒ විදිහේ වර්ණයක් තවත් කෙනෙකුට ලැබෙනවට කැමති නැහැ. අනිත් අයගේ කියන වර්ණවා ශරීර තියෙන අය ගැන කතා කරනකොට ඒව අහන්නවත් කැමති නැහැ. ඒක තමයි වර්ණ මච්චරිය කියලා කියන්නේ. ගුණ විදිහටත් එහෙමයි. දැන් තමන් පන්සිල් රකින්නවා තව කෙනෙක් පන්සිල් රකින්න උත්සාහවත් වෙනකොට ඒකට කැමති නැහැ. තමන්ගේ මට්ටමට එනවට කැමති නැහැ. ගුණ මච්චරිය. තමන් භාවනා කරනවා නමුත් කාටවත් කියන්නේ නැහැ මේ මෙහෙම භාවනා කරන්න මෙහෙම භාවනා වැඩසටහනක් තියෙනවා
භාවනා කරන්න පුළුවන් කියලා එහෙම කියන්නේ. ඇයි? අනිත් කෙනත් භාවනා කරයි කියලා නැත්තම් අනිත් කෙනත් ඊට සම්බන්ධ වෙයි කියලා මසුරුකමක් තියෙනවා, මච්චරියක් තියෙනවා. තමනුත් ධර්මයේ ඉගෙන ගන්නවා, නමුත් තව ඉගෙන ගන්න උවමනා ඉන්න නමුත් කියන්නේ නැහැ. එතකොට මෙතන කියන්නේ විශේෂයෙන්ම මේ වර්ණ මච්චරිය. එතකොට ශරීර වර්ණය සහ මේ ගුණය සම්බන්ධයි. ඊට පස්සේ ධම්ම මච්චරිය. ස්වාමීන් වහන්සේලාගේ වශයෙන් කියනවා නම් මේ ඉගෙනගත්තු ධර්මය අනිත් අයට කියලා දෙනකොට සමහර ඒවා කියලා දෙන්නේ නැහැ. කියන්නේ ගුරු මුෂ්ටි තියාගෙන කියලා දෙනවා කියන්නේ. ඒකට ඒක ධම්ම මච්චරිය. ඒකට දැන් ගිහි පිරිසත් එහෙම ඉන්න පුළුවන්. Taman දන්නවා ඉගෙනගෙන තියෙනවා ධර්මයේ. හැබැයි අනිත් අය ඇහුවට පස්සේ කියලා දෙන්නේ නැහැ. කියලා දුන්නත් ටිකයි කියලා දෙන්නේ, සම්පූර්ණ කියලා දෙන්නේ නැහැ. ධම්ම මච්චරිය. ඉතින් මේ කෙදි පැහැදිලි කරනවා මේ මච්චරිය ආකාර 5ක් විදිහට පැහැදිලි කරා. ඊට පස්සේ මේ ආවාස මච්චරිය තියෙන පිරිස පැහැදිලි කරනවා සාමාන්‍ය මරණින් මත්තේ මේ ආවාසවලම කුණු කසල අදින කුණු කසල හිස මත තබාගෙන හැසිරෙන යක්ෂයන් ප්‍රේතයන් බවට පත් වෙනවා කියලා. ආවාස මච්චරිය තියෙන අය. ඊට පස්සේ කුල මච්චරිය තියෙන අය ලේවමන යනවා කියලා කියනවා. නැත්තම් මේ අතිසාර වගේ රෝග හට ගන්නවා. දැන් ඒක හොඳටම පැහැදිලි අවස්ථාවක් තමයි නිගණ්ඨනාත පුත්‍රයන්ට. නේද? උපාලි ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරුණා කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණා කියලා දැනගත්තට පස්සේ ලේවමන යනවා. අන්න කුල මච්චරිය නිසා සිදුවෙන දේ. ඊට පස්සේ ලාභ මච්චරියෙන් මේ යක්ෂයන් ප්‍රේතයන් පිඹුරන් බවට පත් වෙනවා කියලා කියනවා. ලාභ මච්චරිය තියෙන අය. ඊට පස්සේ වන්න මච්චරිය තියෙන අය මේ විරූපී භාවයට පත් වෙනවා කියනවා. ඊට පස්සේ ධම්ම මච්චරිය තියෙන අය මේ නුවණ මද පුජ්‍යලයන් බවට පත් වෙනවා කියනවා සංසාරේ. මෝඩ පුජ්‍යලයන් බවට පත් වෙනවා. හොඳයි. ඊට පස්සේ කුක්කුච්චේ කියන්න ඒකත්. කුක්කුච්චය කළ පව්කම් ගැන හා නොකළ පින්කම් ගැනත් පසුතැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ. හොඳයි. එතකොට කුක්කුච්චය කියලා කියන්නේ කළ පව්කම් ගැන හා නොකළ පින්කම් ගැන පසුතැවෙන ස්වරූපේ. දැන් සමහර වෙලාවට මුල් කාලයේදී සත්පුරුෂ ඇසුරක් නැතුව ධර්මයේ ගැන දැනීමක් නැතුව නේද මේ සමහර ලාවට යෞවන මදයෙන් මත් වෙලා පුරුෂ මදයෙන් මත් වෙලා ගන්න පව්කම් කරනවා. පින් කරන්නේ නැහැ. අවසාන කාලයේදී ජීවිතය ගැන හැදලා බලනකොට කරලා තියෙන පව් පින් කරලා නැහැ. එතකොට මොකද වෙන්නේ? තැවීමක් ඇති වෙනවා. මේ මොකද මට ජීවිතේ පින්කම් කරගන්න බැරි වුණා. මං අතින් පව් වුණා. මෙන්න මේ විදිහට හිතලා තැවෙන ස්වරූපයට තමයි කුක්කුච්චය කියලා කියන්නේ. කුක්කුච්චය. එතකොට මේ කුක්කුච්චයත් ඇති වෙන්නේ ද්වේෂයත් එක්කම තමයි. ද්වේෂයත් එක්කමයි කුක්කුච්චය ඇති වෙන්නේ. එතකොට දැන් මේ කුක්කුච්චේ ගත්තහම යථාව කුක්කුච්චය අයථාව කුක්කුච්චය කියලා දෙකකට බෙදනවා. ඒ කියන්නේ සමහරුන්ට සැබෑවටම කුක්කුච්චය ඇති වෙනවා, සමහරුන්ට බොරු කුක්කුච්චය ඇති වෙනවා. ඒ කියන්නේ දැන් සමහරුන්ට ඇත්තටම පින්දහම් කරගන්න බැරි වුණා, අකුසල් කෙරුණා. ඒ නිසා ඒ ගැන හිත තැවෙනවා. මේක යථාව කුක්කුච්චය.
සැබෑ කුක්කුච්චේ සැබෑවටම තැවීම. සමහරු මුල් කාලෙ පින්කම් කරලා අකුසල් වලින් වැළකීලා ඉඳලා පසු කාලීනව මේ මිත්‍යා දෘෂ්ටි ගත්තට පස්සේ නැත්තම් මිත්‍යා ආගම් වලට බැඳුනට පස්සේ හිතනවා මම පින්ක කියලා හිතලා කරලා තියෙන පව්. අර පින්කම් මේ අකුසල් හැටියට දකිනවා. ඒ ආගමට හැටියට. එතකොට මම මේ අකුසලයෙන් වැළකිනවා කියලා කරලා තියෙන කුසලයෙන් වැළකීම කියලා හිතනවා. මෙන්න මෙහෙම හිතලා පසුතැවෙනවා. මේකට කියනවා මේ අයතාව කුක්කුච්චේ කියලා. ඒක වැරදි කුක්කුච්චේ. වැරදි කුක්කුච්චේ. එතකොට මෙතන ඇත්තට විශේෂයෙන්ම අදහස් කරන්නේ කළ පව්කම් නොකළ පින්කම් ගැන පසුතැවීම. තැවෙන ස්වරූපය. එහෙම නැත්නම් වෙනත් කාරණාවක් ගැන පසුතැවෙන ස්වරූපයක් ඇති වෙනවා නම් ඒක කුක්කුච්චේ හැටියට දක්වන්නේ නැහැ. ඒකේ ඒ ආකාරයෙන් පහළ වෙන සිත්. හොඳයි. එතකොට දැන් අපි ඉගෙන ගත්ත අද දිට්ඨි, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච. එතකොට මෝහ චතුස්කයක් ඉගෙන ගත්තා. ලෝභ ත්‍රිකයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ දෝෂ චතුස්කයක් ඉගෙන ගත්තා. දැන් එතකොට කල්පනා කරලා බලන්න මේ ද්වේෂය, ඊට පස්සේ ඊර්ෂ්‍යාව, මාත්සරිය, ඊට පස්සේ කුක්කුච්චේ. මේ හතර තියෙන කෙනා කොච්චර පීඩාවකින්ද ජීවත් වෙන්නේ කියලා. නේද? කොච්චර පීඩාවකින්ද අසහනයකින්ද ජීවත් වෙන්නේ කියලා. ඒකට මට එක කාරණාවක් මතක් කරන්න බැරි වුණා මේ මච්චරිය සම්බන්ධයෙන්. මච්චරියේදී සමහර වෙලාවට සමහරු දැන් තමන්ගේ තියෙන දේ අනිත් අයට සාධාරණය වෙනවට අකමැතිකමක් තියෙනවා මේ පිරිසට. ඊටත් වඩා මේක බලගත වුණාම තවත් කෙනෙකුගේ දෙයක් තවත් කෙනෙකුට දෙනවටවත් කැමති නැහැ. කෙනෙක් ඔන්න දානයක් දෙන්න යනකොට ඒකත් වළක්වනවා. කෙනෙක් ඔන්න පරිත්‍යාගයක් කරන්න යනකොට චෛත්‍යයක් හදන්න කියනවා එපා 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 ඔවට දෙන්න එපා. ඔව තියාගන්න ඔව ප්‍රයෝජනවත් වෙනවා කියලා එහෙම වළක්වනවා. එතකොට ඒ ස්වරූපයට කියන්නේ කදරියතාවය කියලා. ඒ කියන්නේ අර මේ මච්චරියෙත් වඩා ඉහළ තත්ත්වේ. එතකොට කියනවා කදරියතාවය කියලා. එතකොට එහෙම පිරිසක් ඉන්නවා. හොඳයි. එතකොට දැන් ද්වේෂය ගත්තාම මේ ද්වේෂයේ තියෙන කෙනා නිරන්තරයෙන්ම අරමුණුත් එක්ක ගැටෙනවා. නිරන්තරයෙන්ම අරමුණුත් එක්ක ගැටෙනවා. සමහර ලාවට ගුණවතුන් එක්ක ගැටෙනවා. සිල්වතුන් එක්ක ගැටෙනවා. නිස්කාරණයේ ගැටෙනවා. ඉතින් මේ ගැටීම නිසා මොකද වෙන්නේ? ද්වේෂය පහළ වෙනකොට මේ කයත් දැවෙනවා. කයෙත් පුදුම අසහනයක් තියෙනවා. හිතත් දැවෙනවා. එතකොට බලන්න කොච්චර අසහනයකින්ද ඉන්නේ කියලා. ඊට පස්සේ ඊර්ෂ්‍යාව ඇති වෙනකොටත් එහෙමයි. ඊර්ෂ්‍යාව තියෙන කෙනාත් නිරන්තරයෙන්ම එයත් දැවෙනවා. සහනයක් නැහැ හිතට. මච්චරිය තියෙන කෙනත් එහෙමයි. කුක්කුච්චෙක් තියෙන කෙනා ඇත්තටම ගත්තාම මේකේ ස්වરૂපේම තැවෙනවා. අනේ මට පින්කම් කරගන්න බැරි වුණානේ මට මගේ අතින් අකුසල් ගොඩක් වුණානේ කියලා නැවත නැවත තැවෙනවා. එතකොට මේ තැවීම කියලා කියන්නේ තව තවත් අර අකුසලේ බල සම්පන්න වෙනවා. කරපු අකුසල් ගැන තැවෙනවා කියන්නේ තව තවත් බල සම්පන්න වෙනවා. සමහර හිතනවා මේ තැවීම කියලා කියන්නේ ඒ ගැන හිතලා නැවත නැවත තැවීම හොඳයි කියලා. නමුත් එතකොට නැවත අකුසලේ සිහිපත් කරලා තැවෙනවා කියන්නේ අර අකුසලේ බලවත් වෙනවා කියලා පැහැදිලි කරනවා. නිසා තැවෙන එක හොඳ නැහැ. තැවෙන එක හොඳ නැහැ. ඒ වෙලාවෙ ඉඳලා පුළුවන් විදියට ධර්මයේ හැසිරෙන්න නැඹුරු වෙනවා. එතකොට දැන් අපි ගත්තාම පවුලේ ස්වාමියයි භාර්යාවයි දෙන්නම මේ ද්වේෂ චරිත. දෙන්නටම හොඳට තරහ යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අයගේ පවුල් ජීවිතේ බොහොම අසාර්ථකයි. දෙන්නටම ද්වේෂයි. ඒකට මන් දන්න පවුලක් හිටියා.
එතකොට මහත්තයා බයිනකොට නෝනත් බයිනවා. මහත්තයා එකක් ගැහුවොත් නෝනත් එකක් ගහනවා. එතකොට බලන්න දෙන්නම ද්වේෂ චරිත. ඒකට දෙන්නට එකට ඉන්න හරි අමාරුයි. ඊට පස්සේ අපි ගත්තොත් පවුලේ තමන්ගේ දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා නම් දෙතුන් දෙනාම ද්වේෂ චරිත නම් දෙන රාණ්ඩු. නේද? ඊට පස්සේ ද්වේෂ චරිතයන්ට විශේෂයෙන්ම ඊර්ෂ්‍යාව, මාත්සරිය, කුක්කුච්චේ තියෙනවා. එතකොට දැන් මේ ඊර්ෂ්‍යාව තියෙන දරුවෝ තුන් දෙනෙක් ඊර්ෂ්‍යාව වැඩි දරුවෝ තුන් දෙනෙක් නම් ඉන්නේ. ඇත්තටම දෙමාපියෝ ගොඩාක් දුකින් ඉන්නේ. ඇර සහෝදරයෝ අතර ඊර්ෂ්‍යාව. එතකොට එක්කෙනෙකුට වැඩිපුර ලැබෙනකොට අනිත් කෙනා කැමති නැහැ. එයාගේ එක නැති වෙනකම්ම අර ඊර්ෂ්‍යාව නිවෙන්නේ නැහැ. මච්චරියත් එහෙමමයි. මච්චරිය තියෙනවා නම් තුන් දෙනාට මච්චරිය තියෙනවා නම් එතන ප්‍රශ්න ගොඩක්. දෙමාපියන්ට මහා පීඩනයක්, මහා දුකක්. කුක්කුච්චේ තියෙන කෙනා ඒත් එහෙමමයි. යා නිස්කාරණේ දැවෙනවත් හැවෙනවා. ඉතින් දෙමාපියෝ හරියට පීඩා විඳිනවා. ඒ කොච්චර කිව්වත් ඒ දැවීම තැවීම නැත්තම් මේ කුක්කුච්චේ අතහරින්නේ නැහැ. නිරන්තරයෙන්ම අරගෙන අර දැන් අකුසල් කරලත් නැහැ. ඉතින් මේ සමහර වෙලාවට ඇවිදගෙන ගියා මට කූඹි පෑගුණාද දන්නේ නැහැ මගෙන් එන අකුසල් වෙන්න ඇති ওই විදිහට හිත ස්තවෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගත්තහම පවුලක වුණා මේ කියන ද්වේෂ ඉස්සා මච්චරිය ආදී අඩු පිරිස ඒ කියන්නේ මේ කියන කෙලෙස් තත්ත්ව අඩු පිරිස නම් ඉන්නේ. ඉතින් හරි පහසුයි. හරි සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් විශේෂයෙන්ම මේ ද්වේෂ චරිතයට නිරන්තරයෙන්ම මේ ඉස්සා මච්චරිය කුක්කුච්ච පහළ වෙනවා. ඉතින් ඒ බන්දන්ට ගොඩාක් පීඩාවෙන් අසහනින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා මේ ද්වේෂය ඇත්තටම ගත්තාම ද්වේෂය යටපත් කරගන්නකොට අර ඊර්ෂ්‍යාව කුක්කුච්චය ඊට පස්සේ මාත්සාරි මේවා ඇති වෙන්නේ නැහැ. ද්වේෂයත් එක්ක තමයි ඇති වෙන්නේ. ඒ නිසා තමන් ඉතින් උත්සාහවත් වෙලා මේ ඒවා හඳුනාගෙන පහළ වෙනකොට මේ කෙලෙස් හඳුනාගෙන ද්වේෂය ආදී පමණක් නෙවෙයි අනිත් කෙලෙසුත් එහෙමමයි. අනිත් චෛසිකත් හඳුනාගෙන ඒවා යටපත් කර ගැනීම සඳහා ඉතින් උත්සාහවත් වෙන්න ඕනි. හොඳයි එහෙමනම් අපි ඊළඟ දවසේදී තීන මිද්ද විචිකිච්ඡා කියන චෛසික ධර්ම 3 ගැන සාකච්ඡා කරමු. එහෙමනම් අපි අද පාඩමට අදාළව ප්‍රශ්න කිහිපයක් අපි සකස් කරලා තියෙනවා. ඒකත් බලමු. පළවෙනි ප්‍රශ්නය අකුසල චෛතසික කොපමණද? ඒවා මොනවාද? ඒවා එක එකක් පැහැදිලි කරන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය සියලු අකුසල චිත්තයන්හි යෙදෙන චෛතසික කොපමණද? ඒවා මොනවාද? ඒවා හඳුන්වන පොදු නම් මොනවාද? ඊළඟට 3 ලෝභ ත්‍රිකයට අයත් චෛතසික මොනවාද? 4 දෝෂ චතුස්කයට අයත් චෛතසික මොනවාද? ඊට පස්සේ 5 මානෙ කී වැදෑරුම් වේද? ඒවා පැහැදිලි කරන්න. ද්වේෂය හඳුන්වන වෙනත් නම් මොනවාද? ඊට පස්සේ 7 අකුසල රාශියෙහි ඇති අකුසල් මුල් මොනවාද? ඊට පස්සේ 8 දිට්ඨිය කී වැදෑරුම්ද? ඒ මොනවාද? ඒවා පැහැදිලි කරන්න. හොඳයි. එතකොට ওই ප්‍රශ්න වලට උත්තර ලියන්න. එතකොට උත්තර ලියනකොට පොතේ තියෙන විදියට ඒ අනුසාරයෙන් ලියන්න. සමහරලාට මම අමතරව පැහැදිලි කරා. ඒ අමතර කරුණු නොලියුවට කමක් නැහැ. පොතේ තියෙන විදියට උත්තර ලියුවහම ඇති. හොඳයි. එහෙමනම් අපි අභිධර්ම පාඩම මෙතකින් හමාර කරනවා. ඊළඟට අපි බලමු පාලි පාඩම.
අපි එදා දුන්න පාලි වාක්‍ය කිහිපයක් සිංහලයට පරිවර්තනය කරන්න අපි බලමු. එළියපු ටික ළඟට ගන්න. පළවෙනි එක. මයිහම් මිත්තා අජ්ජ දාසේහිච කම්මකාරේහිච සද්දින් ගාමං ගන්ත්වා සුවේ පුන ඉද ආගන්තුන් චින්තෙන්ති. මගේ මිතුරෝ අද දාසයන්ද කම්කරුවන්ද සමග ගමට ගොස් හෙට නැවත මෙහි එන්නට සිතත්. දෙක. මයම් පුප්පහනි ආදාය විහාරං ගන්ත්වා තානි බුද්ධස්ස පූජේම. අපි මල්ගෙන විහාරයට ගොස් ඒවා බුදුරජාණන් වහන්සේට පූජා කරමු. 3. චෝරා මග්ගේ තත්වා මනුස්සේ ගහෙත්වා පීලෙන්ති. සොරු මාර්ගයේ සිට මිනිසුන් අල්ලාගෙන පෙළත්. 4. සුරියෝ පාතෝ ඒව පුරත්හිමාය දිසාය උදයති. ඉර උදෑසනම නැගෙනහිර දිශාවෙන් උදාවෙයි. 5. සකුණා මනුස්සේ දිස්වා බහයිත්වා රුක්කම් හා කිප්පං ආකාසං උඩ්ඩෙන්ති. පක්ෂීහු මිනිසුන් දැක බිය වී ගසෙන් වහා අහසට පියාඹත්. 6. අම්හාකම් පුත්තා හත්තේහි කාකං චාදයන්ති. අපගේ පුත්‍රයෝ අත්වලින් කාකා වසත් යනි කපුටා වහනවා කියන එක. හොඳයි. ඊට පස්සේ ක්‍රියාපද වර්ණක් වන්ට දුන්න ඒවත් බලන්ඩ. වික්කිනාති විකුණයි කියන අර්ථය ක්‍රියාව. වික්කිනාති වික්කිනන්ති වික්කිනාසි වික්කිනාත වික්කිනාමි වික්කිනාම. ඊළඟට කිනාති මිලට ගනි. කිනාති කිනන්ති කිනාසි කිනාත කිනාමි කිනාම. ඊට ජානාති දනි. ජානාති ජානන්ති ජානාසි ජානාත ජානාමි ජානාම. ඊට පස්සේ ගන්හාති ගනි. ගන්හාති ගන්හන්ති ගන්හාසි ගන්හාත ගන්හාමි ගන්හාම. ඉරස සුනාති අසයි. සුනාති සුනන්ති සුනාසි සුනාත සුනාමි සුනාම. මිනාති මනි. මිනාති මිනන්ති මිනාසි මිනාත මිනාමි මිනාම. දස ජිනාති දිනයි. ජිනාති ජිනන්ති ජිනාසි ජිනාත ජිනාමි ජිනාම. ඉටස උග්ගන්හාති උගනී ඉගෙන ගන්නවා කියන. උග්ගන්හාති උග්ගන්හන්ති උග්ගන්හාසි උග්ගන්හාත උග්ගන්හාමි උග්ගන්හාම. ඕචිනාති කඩා රැස් කරයි කියන අර්ථේ. ඕචිනාති ඕචිනන්ති ඕචිනාසි ඕචිනාත ඕචිනාමි ඕචිනාම. හොඳයි. ඊට පස්සේ අභ්‍යාසයක් තියෙනවා. පහත දී ඇති පාලි වාක්‍ය සිංහලට නගන්න. පළවෙනි එක වානිජෝ තස්ස පුත්තේහි සද්ධින් ගාමේ චරිත්වා මනුස්සානං මංචේ වික්කිනාති. 2. පුත්තා අජ්ජ මිත්තේහි සද්ධින් වනං ගන්ත්වා වනේ සබ්බත්ත චරිත්වා පුප්පහානිච්ච පලානිච්ච ඕචිනන්ති. 3. එක. ඉදානි කස්ස කස්ස පුත්තාච කම්මකාරස්ස පුත්තාච ධම්මන් සාධුකං උග්ගන්හන්ති. 4. යස්මා මයම් බුද්ධස්ස භගවතෝ ධම්මං සාධුකං උග්ගන්හාම තස්මා මයම් බුද්ධස්ස භගවතෝ ධම්මස්ස අත්තං සාධුකං ජානාම. 5. මිත්ත ජානාසි ත්වං අම්හාකම් බුද්ධස්ස භගවතෝ සතිපට්ඨාන නාම සුත්තස්ස අත්තං. ඊට පස්සේ 6. අජ්ජ මයිහම් පුත්තා මිත්තේහි සද්ධින් වානිජම්හා පුප්පහා නිච පලානිච කිනන්ති. 7. භූපාලෝ අජ්ජ සංගාමන් ජිනාති. 8. කස්සකෝ පුත්තේහි සද්ධින් වීහින් මිනාති. 9.
ඉදානි මයං මිත්තේහි සද්ධින් බුද්ධස්ස භගවතෝ ධම්මං සාධුකං සුනෝම 10 10 කැලුම් මහත්තයා මට හරියට පැහැදිලිව පේන්නේ 10 වෙනි ප්‍රශ්නේ තුම් හේ රුක්ඛං ආරෝහිත්වා සකුණං ගන්හත. හොඳයි. එතකොට මේ පාලි වාක්‍ය 10 සිංහලයට පරිවර්තනය කරන්න ඕනි. ඊළඟට මේ වාක්‍යවල අමුතු වචන මෙතෙක් අපි උගන්වපු නැති වචන ටිකක් තියෙනවා. ඒවල අර්ථය මෙතන දක්වලා තියෙනවා. සබ්බත්ත කියන එකේ අර්ථය සියලු තැන කියන එක. පලානි කියනකොට ගෙඩි. ඒ කියන්නේ ගස්වල ගෙඩි. ඊට පස්සේ බුද්ධස්ස භගවතෝ කියන එකේ අර්ථය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ. ඊට පස්සේ අත්තං කියන එකේ අර්ථය කියන එක. සංගාමං කියන එකේ අර්ථය යුද්ධය කියන එක. වීහින් කියන එකේ අර්ථය වී කියන එක. නාම කියන එකේ අර්ථය නම් කියන එක සිංහලෙන්. ඒ ටිකත් බලලා ඒ වාක්‍ය 10 සිංහලයට පරිවර්තනය කරන්න. ඊට පස්සේ දැන් අපි අතීත ක්‍රියා මෙතන ඉඳලා ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ යම්කිසි කල දෙයක් වුණු දෙයක් හඟවන ක්‍රියාපදවලට අතීත ක්‍රියාපද කියලා කියනවා. එතකොට පච්ච කියන ධාතුව අපි වර්තමාන කාලයේදී ඉගෙන ගත්ත වර්තමාන කාලයේදී වර්ණගීමේදී පච්චති පච්චන්ති පච්චසි පච්චත පචාමි පචාම කියලා. නමුත් දැන් අතීතයේදී ඒ ධාතුව වර්ණගෙන්නේ කොහොමද? පඨම පුරුෂ ඒක වචනයේදී මේ පද 4ක් තියෙනවා. ඒක වචන පද 4ක්. අපච්චි, පච්චි, අපච්චි, පච්චි. අර්ථය පිසු වේය. ඔය පද 4න් කෝකක් හෝ දාන්න පුළුවන්. ඊට පස්සේ බහුවචනෙත් 4ක් තියෙනවා. ක්‍රියාපද 4ක්. අන්න අපචින්සු, පචින්සු, අපචුන්, පචුන්. ඒ 4න් කෝකක උනත් අර්ථය පිසුහ කියන එක. ඊට මජ්ජිම පුරුෂේ අපචෝ පචෝ දෙකයි තියෙන්නේ. අර්ථය පිසු වෙහි. බහුවචනේ අපචිත්ත පචිත්ත අර්ථය පිසුවහු. උත්තම පුරුෂයේදී අපචින් පචින් පිසු වෙමි එහෙම නැත්නම් පිසීමි කියලා කියන්න පුළුවන්. එතකොට උත්තම පුරුෂ ඒක වචනේ රූප දෙකක් තියෙනවා ක්‍රියාවේ. ඊට පස්සේ බහුවචනේ 4ක් තියෙනවා රූප. මොනවද? අපචිම්හ, පචිම්හ, අපචිම්හා, පචිම්හා. ඒවල අර්ථය පිසු වෙමු කියන එකයි. එතකොට මේක හොඳට අධ්‍යයනය කරලා මේ විදිහටම වර්ණගෙන තවත් ක්‍රියාපද කීපයක් අපි දීලා තියෙනවා. ඒ ටික අර මේ උඩ මේ පච කියන ධාතුව වර්ණගපු ආකාරයටම වර්ණන්වන්න ඕනේ. කයි පහත දී ඇති ක්‍රියාපද පච ධාතුවමෙන් අතීත කාලෙහි වර්ණන්වන්න. ගච්චි අර්ථය ගියේය. ගන්හි අර්ථය ගත්තේය. චරි අර්ථය හැසිරුණේය. නිසීදි අර්ථය හුන්නේය. සයි අර්ථය නිදාගත්තේය. දදි අර්ථය දුන්නේය. හොඳයි ඔය ටිකත් මේ කියපු ක්‍රමයට වර්ණන්වන්න. එතකොට අපි ඊළඟ සතියේ බලමු. හොඳයි. එතකොට අද අපි අභිධර්ම පාඩමට අදාළව අපි චෛතසික කීපයක් අද පැහැදිලි කරගත්තා. ඒ වගේම පාලි පාඩමේදීත් අපි තවත් පාලි පද කීපයක් හා ක්‍රියාපද ආදී ඉගෙන ගත්තා. මේ තුලින් මේවා ඉගෙන ගැනීම වශයෙන් අපේ సంతානි කුසල් සිතිවිලි පහළ වුණා. මේ කුසල් සිතිවිලි වල බලයෙන් ආනිසංස වශයෙන් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක කල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයත් මේ පින් දැක බලා ගනීවා. සතුටින් සාදරයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා.
තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන් පත් කර ගනිත්වා බුද්ධ ශාසනය බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. මිය පරලෝ ගොස්සකින් බලාපොරොත්තුවෙන් පසුවන ඥාති බන්ධු හිතයිශීන්ටත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. ඥාතියහු සැපෙන් සැපේට පත්වෙත්වා කෙලවර නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඒවගේම අපට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒවගේ බුද්ධ ශාසනය වෙනියෙන් කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ අවස්ථාව වෙනකොට ගිලම් බවින් පසුවන හැම දෙනාගෙමත් ඒවගේ මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා බොහොම වෙහෙස මහන්සී කටයුතු කරන කැලුම් මහත්ම ප්‍රධාන සත්පුරුෂ මණ්ඩලයටත් මේ පින් ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා සම්‍යක් ප්‍රාර්ථනා මුදුන් පත් වේවා කෙලවරුතුම් නිවනින් සැනසෙන්නටම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් අප සෑම සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ගයෙන් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසුව මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනා වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. පෞරාණික ථේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 26 වැනි අභිධර්මය හා පාලි භාෂා පුහුණු වැඩසටහනයි මේ අවසන් වන්නට යෙදුනේ. මින් අනතුරුව ධර්ම සාකච්ඡාමය වැඩසටහන යෙදී තිබෙනවා. නමුත් අපි මේ වීඩියෝ පටිගත කිරීම මෙතනින් අවසන් කරන නිසාවෙන් අද දවසේ මේ වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ඊට මත්තෙන් අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන සිටිනවා. බොහෝමත් රාජකාරී මැද්දේ බොහෝමත් සාසනික කටයුතු මැද්දේ මේ උන්වහන්සේ වෙහෙස නොබලා අප වෙත බොහෝම අනුකම්පාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ අභිධර්ම වැඩසටහනත් ඒ වගේම භාවනා වැඩසටහනටත් මාර්ගෝපදේශකත්වය සපයමින් මේ සඳහා අවශ්‍ය කරන ඒ ලිපි ලේඛන ආදී සම්පාදනය කර දෙමින් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරමින් මේ සෑම සියලු කටයුත්තක්ම ඊටාම වෙහෙස මහන්සි වෙලා කරමින් අපට මේ ධර්ම ඉගෙන ගන්න තිබෙන මේ පරම දුර්ලභ අවස්ථාව සලසා දීම වෙනුවෙන් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා පූර්වකව අපේ ස්තුතිය අපි මේ මොහොතේදී පුද කර සිටිනවා. අපේ ගෞරවය අපි ස්වාමින් වහන්සේට පුද කර සිටිනවා. ඉතින් ඒ වගේම මේ උතුම් වැඩසටහනට සමහර පිරිස් මේ ලෝකේ නැගෙනහිර කෙළවරේ සිට බටහිර කෙළවර දක්වා බොහෝම අපහසුයෙන් නමුත් සහ සම්බන්ධ වෙනවා නොකඩ කොටම සහ සම්බන්ධ වෙන්නට යෙදෙනවා. සමහර කෙනෙකුට ඊටාම හිමිදිරි පාන්දර, සමහර කෙනෙකුට මහා මධ්‍යම රාත්‍රී. ඒ නමුත් ඒ කිසි අපහසුතාවයක් නොසලකා සහ සම්බන්ධ වෙනවා. විශේෂයෙන් කුඩා දරුවෝ පවා එකතු පාසු කරගෙන පවුලේ සියලුම දෙනා මේ කොහොම හරි මේ වෙලාවේදී Zoom යදෝම ඔස්සේ සහ සම්බන්ධ වෙනවා. මේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ වටිනාකම භාග්‍ය අඳුනා කියාගත් සාංශාරික පුණ්‍ය මහිමයකින් යුක්ත වෙච්ච පිරිසගේ ලක්ෂණය. ඒ නිසාවෙන් අපි ඔබ සෑම සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සෑම සියලු දෙනාගේ මේ සහ සම්බන්ධතාවයත් අපටත් මහා ශක්තියක් මේ වැඩසටහන මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නට. ඒ නිසාවෙන් ඔබ සෑම සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ වැඩසටහන අපි මේ වැඩසටහනේ පළමු වර්ධය නිල වශයෙන් අවසන් කරන්නට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. සෑම සියලු දෙනාම මාත් සමගම එක්ව අප විසින් සිදු කරගත්තා වූ මේ සකල විපුල කුසල සම්භාර ශක්තිය ගෞරවනීය ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමින්
අප අතින් මේ වැඩසටහන තුළදී මේ සියලු කටයුතු වලදී යම් ප්‍රමාද දෝෂයකින් හෝ වරදක් සිදු වුණා නම් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කමා කරගනිමින් මේ වැඩසටහනේ පළමු අර්ධය නිල වශයෙන් අපි අවසන් කරමු. හොඳයි. සියලු දෙනාම මාත් සමගම එක්ව ස්වාමින් වහන්සේ වන්දනා කරන්න සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සුපත්තේව.